ටෙක්ස්ට් බුක් එකේ ඔයාලට දැන් මම හිතන්නේ ස්ක්‍රීන් එක පැහැදිලිව පේනවා. එතකොට අච්චු පොතේ නම් පුතේ පිටුව 90 ගත්තොත් එහෙම පස්වෙනි පාඩමේ පිටු අංක 51 පිටුව බලන්න පුළුවන් දරුවන්ට 51 වෙනි පිටුවේ. එතකොට ඕකේ තමයි තියෙන්නේ. ඔයාලට මං හිතනවා දැන් බලා ගන්න පුළුවන් කියලා. එතකොට පුතේ මෙන්න මේකේ තියෙන ලෙසන් එක තමයි අපි කතා කරන්න හදන්නේ. හරිද? ඒ අනුව ඔන්න සර් පැහැදිලි කිරීම පටන් ගන්න හදන්නේ. දැන් බලමු. මේක ඔයාලට පේනවා මෙහෙම full less ness ඔය විදිහේ වචන කොටස් ටිකක් පැහැදිලි කරලා තියෙනවා. හරි? දැන් බලමුකෝ. ඉතින් පුතේ දුවේ මෙහෙමයි. messages එනවා ඉපාර පුතේ සර් ඇහෙන්නේ නැහැ කියලා දාලා තිනවා. ඇහෙන්නේ නැද්ද? ඇහෙනව නේද පුතේ? ඇහෙන එකේ මොන හරි ගැටලුවක් තියෙනවද නැහනේ? නෑ සර්. හරි. හොඳට ඇහෙනව නේද පුතේ? ඔව් සර්. හරි හරි thank you. මෙන්න පුතේ ලෙසන් එක පාඩම තමයි පුතේ affixes. හරිද? පාඩම affixes. මොනවද මේ affixes කියන්නේ? සිංහල භාෂාවේ මම පැහැදිලි කරනවා පුතේ සිංහල භාෂාව ඇතුලේ අපි පාවිච්චි කරනවා දැන් පිරිසිදුයි. පිරිසිදුයි කියන වචනේ ඉස්සරහට කියන අකුර දැම්මොත් අයන්න දැම්මොත් මොකද පුතේ වෙන්නේ? සිංහලෙන් තියෙනවා පිරිසිදු. ඕක ඉස්සරහට අයන්න දැම්මොත් අපිරිසිදු වෙනවා. ඒ කියන්නේ විරුද්ධ අදහස හැදෙනවනේ. ඒ වගේම මේ පිරිසිදු කියන වචනේ ඉස්සරහට සුයන්නක් දැම්මොත් හැදෙනවා සුපිරිසිදු. එතකොට පිරිසිදුයි කියන එක වැඩි උපරිමයි කියන අදහස තමයි එන්නේ. හරි. ඊට පස්සේ මේ පිරිසිදු කියන වචනෙට පිරිසිදු වට කියලා කෑල්ල දැම්මම පිරිසිදු වට කියන අදහසක් එනවා. එක එක වචනවල තේරුම වෙනස් වෙනවා කියලා දරුවන්ට පේනවනේ. පිරිසිදුයිලු, සුපිරිසිදුයිලු, අපිරිසිදුයිලු, පිරිසිදුවටලු ඔය විදියට වචනවල අදහස වෙනස් කරන්න අපි අකුරු කෑලි එකතු කරනවා. මේකේ අකුර, මේකේ සූ අකුර, මේකේ වට කියන කොටස. ඔන්න ඔය විදියටම පුතේ දුවේ ඉංග්‍රීසි භාෂාව ඇතුලේ අපි එකතු කරන අකුරු කොටස්. ඔය විදියට වචනවල තේරුම වෙනස් කරන්න අපි එකතු කරන අකුරු කොටස් වලට අපි කියනවා affixes. මොනවා කියලාද කියන්නේ? affixes. හරි affixes. එතකොට මේ affixes කියන එකේ අදහස තමයි පුතේ උපසර්ග කියන එක. හරිද? affixes කියන්නේ උපසර්ග. එතකොට අපි මේ අකුරු පාවිච්චි කරලා තමයි ඉංග්‍රීසි භාෂාවේ වචනවල අදහස් වෙනස් කරන්නේ. We use affixes to change the meanings of the words. We use affixes to change කියන්නේ පුතේ වෙනස් කරනවා. To change the meaning of the word. The meaning of the word. වචනයක තේරුම. එතකොට වචනයක තේරුම වෙනස් කරන්න අපි පාවිච්චි කරන අකුරු කොටස් වලට අපි කියනවා මොනවා කියලාද? affixes නැත්නම් උපසර්ග කියලා. ඒක පැහැදිලිද පුතේ? ඒක පැහැදිලිද? හරි. එතකොට ඕකේ තියෙනවා පුතේ ಜಾති දෙකක්. දැන් මේ සිංහල කාගේ හරි මයික් එක ඔන්න එකේ තියෙනවා. එතකොට පුතේ දැන් මේකේ පේන ඔයාට අකුරු එකතු වෙලා තියෙන්නේ මුලට. හරිද? මේක එකතු වෙලා තියෙන්නේ පිටිපස්සට. ඔන්න ඔය විදියටම පුතේ මේක ඇතුළෙත් වචනවල ඉස්සරහට එකතු වෙන ඒවා තියෙනවා. වචනවල පිටිපස්සට එකතු වෙන ඒවා තියෙනවා. එතකොට පුතේ වචනවල ඉස්සරහට එකතු වෙන ඒවාට අපි කියන්නේ prefixes. හරිද? prefixes කියන්නේ පුතේ పూర్ව උපසර්ග. ඒකෙන් ඔයාලට තේරෙනවා වචනවල ඉස්සරහට එකතු වෙන ඒවා තමයි prefixes කියන්නේ. වචනවල පිටිපස්සට එකතු වෙන ඒවා suffixes. අපි කියනවා පස්සු උපසර්ග කියලා. ඕක පැහැදිලිද පුතේ? වචනවල ඉස්සරහට. ඔයා මෙන්න මෙහෙම මතක තියාගන්න ඕක.
ඔයා ප්‍රීස්කූල් යනවනේ. ප්‍රීස්කූල් කියන්නේ මොකද්ද පුතේ? ප්‍රීස්කූල් කියන්නේ පෙර පාසල්. පෙර පාසල. අන්න පෙර හරි. පාසල. එතකොට ස්කූල් කියන්නේ පස්සේ. එතකොට ස්කූල් SS ස්කූල් for S. එතකොට ස්කූල් එක ස්කෝල යන්නේ පෙර පාසල් ගිහින් ඉවර වෙලා. හරි. එතකොට ප්‍රී කියන්නේ මුලින් යන එක, මුලට එකතු වෙන ඒවා. suffixes S කියන්නේ පිටිපස්සට එකතු වෙන ඒවා. ඕක හරි වැදගත් පුතේ. මොකද සාමාන්‍ය පෙළ විභාගෙදී prefixes suffixes භාවිතා කරන්න කියලා කියන තැන්වලදී අපේ ළමයි මේක මාරු කරනවා. හරි, මේක පටලවා ගන්නවා. ඒගොල්ලෝ suffixes දාන්න කිව්වම prefixes දානවා. ඒ කියන්නේ මුලට එන්න ඕනේ ඒවා කියන එක ගැන අවබෝධයක් නැහැ. පිටිපස්සට එන්න ඕනේ ඒවා මොනවද කියන එක ගැන මේ වචන ගැන අවබෝධයක් නැහැ. මොකද ඉංග්‍රීසියෙන් පුතේ තියෙන්නේ. එතකොට prefixes සහ suffixes. එහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට prefixes කියන්නේ මුලට එකතු කරන ඒවා. suffixes කියන්නේ පිටිපස්සට එකතු කරන ඒවා. ඕක පැහැදිලි නේද පුතේ? පැහැදිලිද? ඔව් සර්. හරි. එහෙනම් ලියන පොත අරගෙන දරුවන්ගේ ඔව් සර්. පස්වෙනි පාඩමේ ටියුට් එක නෙවෙයි ටියුට් එක මේව කරලා ඒ කියන්නේ ඔයාලට ගාව නැති නිසා අපි ලියමු ලියන පොතේ පාඩම. ලියන පොතේ ලියන්න පුතේ affixes කියන එක. සර් පොඩි පොතේද CR එකේ. CR පොතේ ලියන්න පුතේ affixes 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 කියලා ලියන්න උපසර්ග කියලා. මේවා මුකුත් ලියන්න එපා. හරි, මේවා මුකුත් ලියන්න එපා. affixes උපසර්ග කියලා ලියන්න. සතිය සයිලන්ට් ලෙටර් කියලා මාතෘකාවක් දුන්නා. silent letters කියලා මාතෘකාවක් දුන්නා. මාතෘකාවක් දුන්නා. චුට්ටක් කලින් කියන්න එපා පුතේ. එහෙමනම් ඒක දැනට කපන්. ඒක තනීරකින් කපලා මේ මාතෘකාව ලියලා මේ කොටසට යන්. මං ඊට පස්සේ ඒ කොටස් ටික දෙන්නම්. විනාඩියක් කලින් කිව්වනම් මේ කොටස නැතුව ඒක දෙන්න තිබ්බා. හරි කමන්නේ. මේක මේ ටක් ගාලා මතක් කරා නම් හරි. දැනට මේක ලියන්නකෝ. ඒක කපලා මේක ලියන්න. හරි. ලිව්ව නේද පුතේ මාතෘකාව? ඔව් ඔව් සර්. සර්. හරි. එහෙනම් ඊට පස්සේ එතන පහලින් ලියන්න මෙන්න මෙහෙම. මේක අතන අපේ හරි. We use affixes to change හරි බෝඩ් එකේ ලියලා තියෙන එක පැහැදිලිව පේනව නේද පුතේ? We use affixes to change the meanings of the words. ඒක ලියන්නකෝ පහලින්. We use affixes to change the meanings of the words. සර් මම දැන් ජොයින් උනේ මොකද කරන්න ඕන? පුතේ ලියන පොතේ affixes කියන මාතෘකාව ලියනවා. ලියලා උපසර්ග කියලා ලිව්වා. මේක ලියන්නේ නෑ දැම්ම. ඒ මාතෘකාව ලියලා මෙන්න මේ පොයින්ට් එක ලියා ගන්න කියලා කිව්වේ. තාම එච්චරයි. හරි සර්. හරි. හරි සර්. නෑ හරි සර්. හරි ලියන්නකෝ ටයිම් එක දෙනවා. We use affixes to change the meanings of the words. හරි සර්. හරි. පහලින් හොඳ දරුවෝ ටික වගේ ලියන්න ඒකේ සිංහල අදහස. වචනවල අර්ථය වෙනස් කිරීමට
වචනවල අර්ථය වෙනස් කිරීමට වචනවල අර්ථය වෙනස් කිරීමට affixes AFFIXES ඉංග්‍රීසි අකුරෙන් ලියන්න affixes AFFI මේ තියෙන බෝඩ් එකේ AFFIXES affixes වරහණක් ඇතුළෙන් ලියන්න උපසර්ග ආයෙ ලියන්න වරහණක් ඇතුළේ එතනින්ම ලියන්න උපසර්ග භාවිතා කර කැඩි කැඩි ඇහෙන්නේ පුතේ ඔයාගේ සිග්නල් පොඩ්ඩක් අඩුවෙන් තියෙන නිසා වෙන්න ඇති අනිත් දරුවන්ට එහෙම කැඩි කැඩි නෙවෙයි නේද ඇහෙන්නේ නෑ සර්. හරි නෑ සර්. ඔයක කවුද හරි ඒක තමයි දිල්මි දුවගේ මං හිතන්නේ දිල්මි කාවින්දි ඒ කැඩි කැඩි ඇහෙන්නේ පුතේ ඔයාලගේ සිග්නල් අඩු නිසා චුට්ටක් බලන්නකෝ ඔයාලගේ නෙට්වර්ක් එක sir. දිල්මි දූ හරිද දැන් හරි affixes උපසර්ග භාවිතා කරයි දැන් ඒ කොටස ලියලා ඉවරයි නේද ඔව් නම් ඔළුව හරි වනන්න පුතේ පේන්නේ නැහැ මට ඔව් සර්. හරි ඔළුව වනනකොට මට පේනවා ටක් ගාලා ඔන්න ලියලා ඉවරයි කියලා හරි ඒ හින්දා ඔළුව හරි වනන්න ලියලා ඉවර වුණාට පස්සේ මෙහෙම කරන්න මෙහෙම hina වෙන්න මෙහෙම ඔව් එහෙම කරන්න පුතේ හරිද ඒකෙන් තමයි මම ඔයාලව බලන්නේ ඔයාලා වැඩේ යනවද ඊට පස්සේ කොහොමද තත්ත්වය කියලා හරි ලියන්න පුතේ ඊට පස්සේ මෙන්න මෙහෙම හරි ඊළඟ පොයින්ට් එක ලියන්න පුතේ පහලින් මෙහෙම හරි සර් කියන්න. මේක ලියන්න පුතේ ඊළඟට තරුවක් දාලා there are two types of affixes there are two types of affixes ඒ කියන්නේ පුතේ there are තියෙනවලු two types ಜಾති දෙකක් two types of affixes ඒ කියන්නේ උපසර්ග ಜಾති දෙකක් තියෙනවලු ඒ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා මේ තියෙන එකක් වචන එක මුලට එකතු වෙන අකුරු කොටස් තියෙනවා වචන එක පිටිපස්සට එකතු වෙන අකුරු කොටස් තියෙනවා දැනට මේ නෝට් එක ලියන්න there are two types of affixes හරි නේද පුතේ ලිව්වා සර්. හරි එතන පහලින් නැතුව එතන ඉස්සරහින් මේක ලියලා නතර කරපු තැනින්ම ඉස්සරහින් ලියාගෙන යන සිංහල අදහස උපසර්ග ප්‍රධාන වර්ග දෙකකි ඒක සිංහල අදහස ඒකයි උපසර්ග ප්‍රධාන වර්ග දෙකකි උපසර්ග ප්‍රධාන වර්ග දෙකකි හරි දැන් හොඳ දරුවෝ ටික වගේ මෙන්න මේ දෙක ලියන්න හරි සර්. මෙන්න මේ කොටස දැන් ලස්සනට ඇඳගන්න මේ මං කොටුවක් ඇතුළට දාපු කොටස ලස්සනට දෙපැත්තට පොඩි කෑල්ලක් ගහලා ඇඳගන්න ඔව් ඉවරයි සර්. බෝඩ් එක පේ බෝඩ් එක පේන්නේ නැහැ
මොකද්ද පුතේ පේන්නේ? දැන් ඔයාලට බෝඩ් එක හරි නෙවෙයිද සර්. පේන්නේ? බෝඩ් එක නේද පුතේ පේන්නේ? ඔව් සර්. හරි හරි. ලියලා ඉවරයි සර්. ලියලා ඉවරයි. හරි. නෑ සර්. මේ කොටස තමයි ලියන්නේ. ෆික්සස් තියෙන උපසර්ග ಜಾති දෙකයි. two types. පළවෙනි එක තමයි prefixes. ඊළඟ එක තමයි suffixes. ඉවරයි සර්. ලියලා ඉවරයි සර්. හරි. දැන් ලියන්න පුතේ මෙහෙම. ඔව්. සර් මට ඇහෙන්නේ නැහැ සර්. ඔයාට ඇහෙන්නේ නැහැ. දැන් මං අහන එක කියන ඒවා ඇහෙන්නේ නැද්ද පුතේ? කැඩි කැඩි වගේ සර් යන්නේ. පුතේ ඔයාගේ සිග්නල් චුට්ටක් අඩුයි ඇති. අද ප්‍රිවික් කියන එක කවුද සිංහල අපේ තේරුම පුතේ මයික් නේව කරගන්න ඕන. කවුද අපේ මේ දසුන් පුතේ ඔයාගේ මේ සිග්නල් පොඩි අවුලක් තියෙනවා. ඔයාට එකයි එහෙම ඇහෙන්නේ නැත්තේ. හරිනේ? හා සර්. හරි. ඔයා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් හරියට හදාගන්න. ඒ ඇරෙන්න අනිත් අයට ගැටලුවක් නැහැ. ඔව්. සර් මේ සර් ප්‍රිෆික්සස් කියන එකේ තේරුම මොකක්ද? සිංහල තේරුම් දෙක කියන්නේ ප්‍රිෆික්සස් කියන්නේ පුතේ పూర్ව උපසර්ග. සෆික්සස් කියලා ලිව්වේ පසු උපසර්ග. හරි නේද පුතේ? දැන් ඔන්න ලියනවා මෙහෙම. අනුමාත්‍රකාවක් විදියට ලියන්න. prefixes සර් බෝඩ් එක පේන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ඇඟට කවර් වෙලාද? එහෙම නැත්නම් ස්ක්‍රීන් එකෙන් පේන්නේ නැද්ද පුතේ? සර් ස්ක්‍රීන් එකේ පේනවා සර්. නෑ ඔන්න ගියා. පේනවා සර්. හරි දැන් පේන්නේ නැද්ද පුතේ? පේන්නේ නැහැ සර්. හරි මේ පේන්නේ ඔයාලා තමන්ගේ මයික් එක පේනවා සර්. හරි පේන්නේ නැහැ සර්. ඔයාලගේ මයික්ස් ඕෆ් කරගන්නකෝ. ඔක්කොමලා මයික් එක ඕෆ් කරගන්න. ඕනේ වුණොත් චුට්ටක් කතා කරන්න අන්න හරි. දැන් මාව විතරයිනේ පේන්නේ. ඔව් සර්. හරි. එතකොට මයික් එක ඕෆ් කරන් ඉන්න පුතේ. එක්කෙනෙක් හරි මයික් එක ඔන් වුණොත් තමයි view එක මාරු වෙලා ඔයාලට ඒක පේන්නේ. හරි. Prefixes. We use prefixes සර් ඔබ හරි. ලියා ගන්න. ඔව් පුතේ prefixes කියලා මාතෘකාව ලියන්න. මාතෘකාව ලියලා මේ කොටස ලියා ගන්න. We use prefixes at the front of a word to change its meaning. ලිව්වා සර්. ලිව්වා සර්. හරි. අනිත් දරුවෝ ටික ලියන්නකෝ. ලිව්වා සර්. සර් බෝඩ් එක පේන්නේ නැහැ අප. හරි. ඕ 90 කියලා එකක් විතරයි සර් පේන්නේ. හරි මේ දැන් එහෙම නෙවෙයි. දැන් මම කතා කරද්දී පුතේ මේක උගන්නලා බෝඩ් එකේ නෝට් එක තියදී අනිත් කට්ටිය කතා කරන්න එපා. ඒ කියන්නේ නෝට් එක ලියනකොට අර ස්පීකර් view එක තමයි on වෙන්නේ. හරි. දැන් හරිනේ? හරි සර්. හරි.
ඒ නිසා මේ ඒක වෙන්නේ ඔයාලගේ පුතේ දාලා ඇත්තේ ඔයාලත් දාගන්න ඕනේ ස්පීකර් view කියන එක. gallery view දාන්න නැතුව speaker view දාගන්න. ඊට පස්සේ අනිත් කට්ටිය mics off කරගෙන ඉන්න. එතකොට හරි. සර් දැනුත් පේන්නේ පේන්නේ අසාරාවසදී කියලා එකක් වැටලා තියෙන්නේ. හරි දැන් බලන්නකෝ. දැන් ඕක හරි. මම දිගට කතා කරද්දි මගේ view එක පෙනේවි. ඒ නිසා මේ අනිත් කට්ටියගේ mics on කරන්න නැතුව ඉන්න. ඔව් අවශ්‍ය වුණොත් on කරලා ආයෙත් අක් ගාලා off කරන්න. හරි. සර් බෝඩ් එක පින් නම් හරි. බෝඩ් එක පින් කරගත්තා නම් හරි. බෝඩ් එක පුතේ මෙහෙන් පින් කරලා තියෙන්නේ. මගේ එකෙන් පින් එකක් පින් කරලා තියෙන්නේ. Hari. We use prefixes at the front of a word to change its meaning. මේක ලියලා ඉවරයි නේ පුතේ? මේ කොටස පේනවනේ හරිනේ? හරි සර්. හරි. එහෙනම් ලියා ගන්න පුතේ මෙහෙම. ලියා ගන්න මෙහෙම. වචනවල මුලින් ඕකේ සිංහල තේරුමද සර්? ඔව් පුතේ මේක සිංහල තේරුම. වචනවල මුලින් අර්ථය වෙනස් කිරීමට 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 භාවිතා කරනුයේ prefixes වේ භාවිතා කරනුයේ prefixes වේ. හරි. ඊළඟට පුතේ ඒකෙන් පස්සේ මම ඒකට අදාළ examples ටිකක් දානවා උදාහරණ කිහිපයක්. හරිද? හොඳට බලාගෙන ඉන්න බෝඩ් එක දිහා. මේකෙදි පුතේ අපි කියනවා happy කියන වචනේ. හරි. මේකෙදි අපිට ගන්න පුළුවන් happy කියන වචනේ. ඊට පස්සේ මම ගන්නවා connect කියන වචනේ. ඊට පස්සේ මම ගන්නවා right කියන වචනේ. ඊට පස්සේ මම ගන්නවා regular කියන වචනේ. මේ මං උදාහරණ ඔයාලට පහසු වෙන්න මතක හිටින්න පුළුවන් විදිහේ කීපයක් තමයි ගත්තේ. එතකොට පුතේ happy කියලා කියන වචනේ අපිට වෙනස් කරන්න පුළුවන් පුතේ. මේක ඉස්සරහට අපි දානවා un කියලා කෑල්ලක්. හරිද? මේක ඉස්සරහට අපි දානවා un. හරි. එතකොට මේකේ වචනේ හැදෙනවා unhappy කියලා. හරි? unhappy. ඊට පස්සේ අපිට මේ connect කියන වචන ඉස්සරහට හරිද? මේ connect කියන වචන ඉස්සරහට දාන්න පුළුවන් dis කියලා කෑල්ලක්. dis. ඒ වගේම මේ right කියන වචනෙට right කියන වචන ඉස්සරහට දාන්න පුළුවන් rewrite. ඒ වගේම පුතේ මේ regular කියන වචනෙට හරි regular කියන වචනෙට r දැම්මම irregular වෙනවා. දැන් ඔයාලට පේනවා පුතේ මේකේ happy කියන්නේ සතුට. හරිද? happy කියන්නේ සතුට. ඒකම un කියන එක එකතු වුණාට පස්සේ මෙතනින් හැදිලා තියෙනවා අසතුට කියන වචනේ.
කනෙක්ට් කියන්නේ පුතේ සම්බන්ධ කරනවා. හරි සම්බන්ධ කරනවා. ඒ වගේම ඩිස් කියන එක එකතු වෙලා මෙතනින් හැදෙනවා වචනේ විසන්ධි කරනවා. ඊට පස්සේ write කියන්නේ ලියනවා. මේකේ rewrite කියන එකේ තේරුම නැවත ලියනවා. එතකොට regular කියන්නේ ක්‍රමික හරි ක්‍රමයක් තියෙනවා කියන එක. irregular ir එකතු වුණාට පස්සේ මේක අක්‍රමික වෙනවා. දැක්කද පුතේ වෙන දේ? මේකේ happy කියන වචනේ happy කියන එකේ තේරුම unhappy වුණා. විරුද්ධාර්ථයට හැර වුණා. connect කියන එක disconnect වුණා. සම්බන්ධ කරනවා විසන්ධි කරනවා. ඒකත් ඒ විදියට වුණා. ඊට පස්සේ write කියලා තියෙන එක write rewrite වුණා. හරි write rewrite වුණා. ඒ වගේම regular irregular වුණා. regular irregular වුණා. එතකොට පුතේ ඔයාලට පේනවා හරි මේකෙදි හැම වෙලාවෙම මේ තියෙන අක්ෂර කොටස් un dis re ir ඔන්න ওই විදිහේ අකුරු කොටස් වලින් මොකක්ද උනේ? වචනේ තේරුම වෙනස් වෙච්ච එක. ඒ නිසා මෙන්න මේ වගේ අකුරු කොටස් වලට අපි කියනවා පුතේ prefixes කියලා. වචනේ මුලට එකතු වෙන අකුරු කොටස් prefixes. ඔය ටික පැහැදිලිද පුතේ? හරි. හරි හොඳයි. හරි දැන් එහෙනම් මේ කොටස එතන පහලින් examples විදියට මෙන්න මේ කොටස ලියන්න. සිංහල තේරුමත් එක්කම ලියනවා නම් වැඩිය හොඳයි. ලස්සනට ලියාගන්න. සර් බෝඩ් එක පේන්නේ. බෝඩ් එක පේන්නේ නැහැ. දැන් හරිනේ. හරි සර්. හරි ලියා ගන්නකො එහෙනම් මේ කොටස පේන ටික හරියටම ලියා ගන්න. සර් ඔව් කියන්න පුතේ. දෙවෙනි එක සිංහල තේරුම මොකද්ද? සම්බන්ධ කරනවා. දෙවෙනි අනිත් එක පැත්ත කනෙක්ට් කියන එකේ සිංහල තේරුම ඔව් කනෙක්ට් කියන්නේ සම්බන්ධ කරනවා. ඊළඟට ඩිස්කනෙක්ට් කියලා කියන්නේ විසන්ධි කරනවා. සර් හරි ලියා ගන්න ඕනේ. හරි පුතේ මෙහෙමයි. ලියලා ඉවරයි සර්. හරි හරි පුතේ ලියලා ඉවරයි. ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද අර ස්ක්‍රීන් එක පේන්නේ නැතුව යනවා ඔයාලා කතා කරනකොට. හරි ලියලා ඉවරයිද පුතේ?
ඔව් සර්. හරි. දැන් මං හිතන්නේ ඔයාලට එහෙම ගැටලුවක් වෙන එකක් නෑ මේ මාව විතරක් වෙන්න ඇති පේන්නේ. දැන් අනිත් යාළුවෝ කතා කරනකොට යාළුවන්ව පේන්නේ නෑ මාව විතරයි නේද පුතේ පේන්නේ? ඔව් සර්. Yes, sir. හරි. හරි. දැන් එහෙම ඔයාලා කතා කරාට මාරු වෙන්නේ නෑනේ පුතේ ස්ක්‍රීන් එක? නෑ සර්. හරි. thank you. ඉතින් පුතේ මෙහෙමයි ඇත්තටම මේ අපි උදව්වක් ගත්තේ බිවෝරා ක්ලාස් එකේම 10 වසරේ අයියා කෙනෙක් ඉන්නවා මේ බිවෝරා ක්ලාස් එකේ වෙබ්සයිට් එක හදපු අයියා ඉන්නේ. එහෙ ළමයි දන්නවා ඇති. ඉතින් මම ඒ අයියට මෙසේජ් එකක් දැම්මා මෙන්න මෙහෙම එකක් තියෙනවා මම පින් කරලා තියෙන්නේ මොකද කරන්න කියලා. ඉතින් ඒ අයියා තමයි ඇත්තටම මේ ඔප්ෂන් එක දුන්නේ. අද පුතේ මේ ගැටලු ටිකක් ඇවිල්ලා තියෙන්නේ. අර රෙකෝඩින් කරලා පස්සේ බලන්න දෙන අය ඉන්නවනේ. ඉතින් ඒ අයට අර රෙකෝඩින් වලදී ඒගොල්ලෝ කියනවා බෝඩ් එකේ තියෙන ටික චූටි කොටුවක් ඇතුලේ පේන්නේ එහෙම කියලා. ඉතින් ඒක නිසා පුතේ සිද්ධ වුණා මේ ඒකට ඔප්ෂන් එකක් විදිහට අර රෙකෝඩින් එකට ස්ක්‍රීන් එකක් ගහන්න. රෙකෝඩින් ස්ක්‍රීන් එකක්. ඉතින් ඒක ගහපු නිසා මේකේ ඔප්ෂන්ස් ටික අර වෙනදා වගේ නෙවෙයි චුට්ටක් වෙනස් වෙලා තියෙන. ඉතින් ඒක නිසා එකපාරේ හිතා ගන්න අමාරුයි. ඉතින් ඒ වගේ වෙලාවට ඔහොම චේන්ජින් වල ගැටලු වෙනවා. ඉතින් ඒක නිසා ඒ අයියට ටැග් ගාලා මෙසේජ් එකක් දැම්මම මේ අයිය බලලා තිබ්බා. දැනුත් ඒ අයිය ඉන්නවා හැබැයි. ඒ අයියත් ඔන්න පාඩම් බලාගෙන ඉන්නවා මේ ලොග් වෙලා. ඒ අයියගෙන් තමයි ඔප්ෂන් එක ගත්තේ. හරි. දැන් මං හිතන්නේ එහෙම චේන්ජ් වෙන්නේ නැතුව ඇති. දැන් එහෙම ගැටලු නැහැ නේ පුතේ. හරි. මේ ටික ලියලා ඉවරයිද? ඉවරයි සර්. හරි. ඊළඟට ලියන්න පුතේ මාතෘකාව. හරි. ඊළඟට ලියන්න පුතේ මාතෘකාව. අපි ඊළඟ කොටසට යනවා. suffixes. හරි. ලියන මාතෘකාව suffixes පසු උපසර්ග. suffixes පසු උපසර්ග. හරි. suffixes කියන මාතෘකාව ලියලා ඉවර නම් පුතේ මේ නෝට් එක ලියා ගන්න එතන පහලින් we use suffixes at the end of the word to change its meaning and also the word class. ඉවරයි සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. මේකේ අදහස තමයි පුතේ ලියන්න සිංහල අදහස එතන පහලින් ලස්සනට ලියන්න. ඔය අකුරු කැතට කලබලේ ලියන්න එපා පුතේ. ලියලා ඉවර නෑ. හරි. හරි සර්. හරි. අනිත් දරුවෝත් ඉවරයිනේ. නෑ සර්. හරි සර්. Hari. We use suffixes at the end of the words to change its meaning and also the word class. මේක සිංහල තේරුම ලියන්න පුතේ පහලින්. වචනවල අර්ථය වෙනස් කිරීමට වචනවල අර්ථය වෙනස් කිරීමට වචනවල අර්ථය වෙනස් කිරීමට සහ
සහ එහි වචන වර්ගය එහි වචන වර්ගය එහි වචන වර්ගය එහි වචන වර්ගය වෙනස් කිරීමට වෙනස් කිරීමට වෙනස් කිරීමට වෙනස් කිරීමට භාවිතා කරනු ලබන භාවිතා කරනු ලබන භාවිතා කරනු ලබන පහු කියන්නකෝ. වචනවල අර්ථය වෙනස් කිරීමට සහ වචන වර්ගය වෙනස් කිරීමට වචනවල අර්ථය වෙනස් කිරීමට සහ වචනවල අර්ථය වෙනස් කිරීමට සහ වචන වර්ගය වෙනස් කිරීමට සහ වචන වර්ගය වෙනස් කිරීමට එම වචනවල පිටුපසින් එම වචනවල පිටුපසින් භාවිතා කරනු ලබන තැන ඉඳන් කියන්නේ. භාවිතා කරනු ලබන තැන ඉඳන් මට පුතේ ඒක ආපහු චුට්ටක් එක්කෙනෙක් කියවන්නකෝ. වචනවල අර්ථය වෙනස් කිරීමට සහ වචන වර්ගය වෙනස් කිරීමට භාවිතා කරනු ලබන. හරි. භාවිතා කරනු ලබන භාවිතා කරනු ලබන එම වචනවල පිටුපසට එකතු කරන භාවිතා කරනු ලබන එම වචනවල පිටුපසට එකතු කරනු ලබන එම වචනවල පිටුපසට එකතු කරනු ලබන එම වචනවල පිටුපසට එකතු කරනු ලබන අකුරු කොටස් අකුරු කොටස් අකුරු කොටස් suffixes අකුරු ටික හරියට බලලා ලියන්න පුතේ suffixes suffixes ලෙස හඳුන්වනු ලබයි suffixes ලෙස හඳුන්වනු ලබයි suffixes ලෙස හඳුන්වනු ලබයි හරි ඒ suffixes කියන්නේ මොනවා ඔව් පුතේ කියන්නේ සර් මට කලින් කියපු වචන ටික මම ලියා ගමන් බැලුණා සර් ටික. ඔයා කොතෙන් එනකන් ලිව්වද පුතේ වචනවල වර්ගය වෙනස් කිරීමට යනවා. වචනවල වර්ගය වෙනස් කිරීමට යනකම් ඔව්. හරි වචනවල වර්ගය වෙනස් කිරීමට භාවිතා කරනු ලබන අකුරු කොටස් ඔයා ලියා ගන්නකෝ භාවිතා කරනු ලබන අකුරු කොටස් හරිද? වරහන් ඇතුළේ ලියන්න පිටුපසට එකතු කරන කියලා වරහන් ඇතුළේ ලියන්න පිටුපසට එකතු කරන කියලා හරි suffixes ලෙස හැඳින්වේ වරහන වහලා පිටුපසට එකතු කරනු ලබන වරහන වහලා suffixes ලෙස හැඳින්වේ හරි දැන් දරුවන්ට පේනවා නේද ස්ක්‍රීන් එකේ පොඩි වගුවක් ඔළුව වනන පුතේ පේනවනම් අන්නේ වගුව ලියා ගන්න ඔතන පහලින් උදාහරණ විදියට ඔතන පහලින් උදාහරණ විදියට මේ තියෙන පුතේ හොඳට බලා ගන්න ඕන මම පැහැදිලි කරනවා මේකේ පුතේ මෙන්න මේ තියෙන්නේ හරි මම highlight කරලා පොඩ්ඩක් පැහැදිලි කරනවා මෙන්න මේ කොටු කරන්නේ පුතේ suffixes ඒ කියන්නේ පිටිපස්සට එකතු කරන අකුරු කොටස හරිද මේක එකතු වුණාට පස්සේ පුතේ දුවේ
මෙතනින් එනවා තේරුමක්. දැන් full කියන වචනේ තේරුම full of පිරුණු කියන එක. එතකොට ඔයාලට පුළුවන් සිංහලෙන් මෙතනින් තේරුම ලියා ගන්න පොඩි ඉඩක් තියාගන්න. හරිද? full of පිරුණු. ඊට පස්සේ without කියන්නේ නොමැතිව. ඒක කියන්නම්. ඊට පස්සේ turns the quality කියන්නේ තත්ත්වය වෙනස් වෙනවා. ඊළඟට talks about manner කියන්නේ තත්ත්වය කියන්නේ කතා කරන දේ පිළිබඳව කියන්නේ කතා කරනවා කියන්නේ තත්ත්වය පිළිබඳ කතා කරනවා කියන එක. හරි. එතකොට වෙන විදිය ගැන කතා කරනවා කියන එක. ඒ නිසා මේකේ සිංහල තේරුම ලියා ගන්න පහලින් රූලක් ඕකටත් ඉතුරු කරන්න. full ලියලා ඉස්සරහින් full of ලියලා පහලින් රූලක් ඉතුරු කරන්න තේරුම ලියන්න. ඊළඟට එතන ඉස්සරහින් පුතේ උදාහරණ ලියන්න. peace කියන එකට full ආවම peaceful. success කියන එකට full ආවම success. මේ වචනවලත් තේරුම පහලින් ලියා ගන්න පුළුවන්. පහලින් රූලක් ඉතුරු කරන්න. හරි. ඊළඟට homeless වල homeless less කියලා කියන්නේ නෑ කියන එක without. එතකොට homeless කියන්නේ ගෙයක් නෑ. helpless කියන්නේ උදව්වක් නැති. එතකොට මෙන්න මෙතනින් තේරුම ලියන්න වෙනම කොටසක් ඉතුරු කරන්න. ඊළඟට neatness neatness කියන්නේ පුතේ පිළිවෙල. kindness kind කියන්නේ කරුණාවන්ත. kindness කියන්නේ කාරුණික. ඊට පස්සේ eagerly කියන්නේ කෑදර ලෙස. nearly කියන්නේ ආසන්න ලෙස. එතකොට ඔයයි තේරුම ලියා ගන්න. මෙන්න මේ මං highlight කරලා තියෙන තැන්වල ඔයාලට පුළුවන් ඉඩ හදා ගන්න. හරි. ඔය විදිහට මේ වගුව ලස්සනට ලියා ගන්නකො පහලට. දැන් පටන් ගන්න. සර් ඔව් පුතේ කියන්න. ඔයා ගෝ කර ගන්න අවශ්‍යද? ඔව් පුතේ ඔය වගුව දැන් මම පැහැදිලි කරේ. ඔය තියෙන වගුව ඔය විදියට ලියා ගන්න සිංහල තේරුම් ලියා ගන්න ඉඩ තියලා. හරිනේ? ලියලා ඉවරයි සර්. හරි. අනිත් දරුවෝ තාම ලියනවා. නෑ සර්. හරි මට පේනවා මේ වීඩියෝ එක ඔන් කරන් ඉන්න දරුවෝ ටික තාම ලියනවා කියලා. තාම ලියනවා සර්. හරි පුතේ ලියන්න. ලියලා ඉවරයි සර්. තාම ලියනවා සර්. හරි පුතේ හරි ලියන්නකෝ. ඉවරයි සර්. ඉවරයිද හැමෝම ලියලා? නෑ සර්. හරි පුතේ ලියන්න. ඉවරයි සර්. හරි පුතේ තාම ලියන දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. I'll give you 2 minutes. විනාඩි 2ක් දෙන්නම් ලියන්නකෝ.
ඉවරයි සර්. හරි. අනිත් දරුවෝ ටික නෑ ඉවරයි සර්. ෆිනිෂ් ඉවරයි සර්. හරි. හැමෝම ඉවරයිද? ඔන්න ඉවරයිනේ. ඉවරයි සර්. හරි සර්. හරි. එහෙනම් ඔන්න මම සිංහල තේරුම් ටික පැහැදිලි කරන්න හදන්න පුතේ. හරි. මේකේ තියෙන ඔන්න පළවෙනි කොටස මේ තියෙන්නේ සෆික්සස් ටික. සෆික්සස් කියන්නේ පුතේ වචනේ පිටිපස්සට එකතු වෙන ඒවා. එතකොට full කියලා කියන්නේ පුතේ පිරුණු කියන එක. full of ලියන්න එතනින් තේරුම full of කියන්නේ පිරුණු. full of පිරුණු. එතකොට පුතේ මෙතනින් එනවා peaceful කියන වචනේ. ඉස්සරහා තියෙනවා peaceful කියන්නේ සාමය පිරුණු. අය ඔය වචනෙන් එකතු වෙන්නේ පිරුණු කියන තේරුමනේ. එතකොට මෙතෙන්දී අපි හදනවා peaceful සාමය පිරුණු. ඇත්තටම තේරුම සාමකාමී කියන එක. ඊළඟ වචනේ successful සාර්ථකත්වය සපිරි. තේරුම සාර්ථකත්වය සපිරි. මොකද පුතේ? peaceful කියන්නේ සාමය සපිරි. සාමය සපිරි. ඊට පස්සේ successful කියන්නේ සාර්ථකත්වය සපිරි. සාර්ථකයි කියන එක තමයි අදහස. ඊට පස්සේ පුතේ ඊළඟ වචනය less. මේ less කියන එකේ හැම වෙලේම තේරුම තමයි නොමැතිව කියන එක. ඒ නිසා ලියන්න ඉස්සරහින් without කියන වචන ගාවින් ඒකේ තේරුම නොමැතිව. wireless කියන්නේ ඔයා දන්නවා දැන් ඔන්න දරුවෙක් මට ඇහුණා උදාහරණයක් කියනවා. එතකොට wireless wire නෑ. wire නොමැතිව කියන එක. ඊට පස්සේ homeless කියන්නේ තේරුම ලියන්න මෙතනින්. homeless කියන්නේ නිවාස නැති. නිවාස නැති. නිවාස නැති. මොකද්ද පුතේ? without කියන්නේ නොමැතිව. without කියන්නේ නොමැතිව. හරි. without නොමැතිව. ඊට පස්සේ තියෙන ඔන්න homeless නිවාස නොමැති. මොකද පුතේ? less කියන්නේ less කියන එකේ තේරුම තමයි පුතේ දුන්නේ. less කියන එකේ තේරුම තමයි මෙතන ඉස්සරහින් මේ දීලා තියෙන්නේ. හරිද? එතකොට ඒකේ තේරුම තමයි නොමැතිව කියලා මං ලියා ගන්න කියලා කියන්නේ. හරි? මේ තියෙන තේරුම. ඊළඟට helpless කියන්නේ උදව්වක් නැති. helpless උදව්වක් නැති. helpless උදව්වක් නැති. හරි. ඊට පස්සේ පුතේ ness කියන එක යටතේ ness කියන එක යටතේ මෙතන ලියන්න සිග්නල් නෑ. කාටද පුතේ? ඔයාගේ පැත්තෙන්ද නැත්නම් මගේ කැඩි කැඩි එහෙම ඔයාට කැඩි කැඩි දැනෙන්නේ? ඇදියේ හෙන්නේ. ඔයාට සිග්නල් මදි ඇති පුතේ. දැන් හරිද? කැඩි හෙන්නේ. අනිත් දරුවන්ට කොහොමද? යාලටත් කැඩි කැඩි දැනෙන්නේ? නෑනේ? නෑ සර් හොඳට ඇහෙනවා. හරි. නෑස්ත හොඳට හරි පුතේ හරි. ඒ කියන්නේ සමහර වෙලාවට ඉතින් මේ තියෙන තත්ත්වයක පුතේ ওই වගේ ගැටලු එනවා. ඉතින් ඒ කියන්නේ සිග්නල් කියන දේ හරි අමාරුවෙන් තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට ඒ නෙට්වර්කින් වල ගැටලු තියෙනවා. ඉතින් ඒකත් එක්ක සිග්නල් අඩු වෙනවා. ඉතින් දරුවන්ට එතකොට කැඩි කැඩි ඇහෙන්නේ. ඉතින් ඒක නිසා පුතේ කොහොමදත් එහෙම ගැටලුවක් ආවොත් එන දරුවෝ අනිවාර්යෙන් වීඩියෝ එක ඉල්ල ගන්න. හරිද? වීඩියෝ එකේ link එක ඉල්ල ගන්න. ඉල්ලගෙන බලලා අඩුපාඩු ටික හදා ගන්න. ඒක අමතක වෙච්ච අතපසු වෙච්ච කොටස් ටික ආපහු ඔයාලට අහන්න පුළුවන්. ඒ නිසා අහන්න බලන්න වීඩියෝ එක ඉල්ලගෙන ඒ වැඩ ටික කරගන්න. හරිද පුතේ? යම් කෙනෙකුට එහෙම මග ඇරනොත් එහෙම කරන්න.
හරි ඔළුව වනන්න ඉතින් හරි ඔළුව වනන්නෙත් නෑ වනන්න කියලා හරි ඊට පස්සේ අපි හිටිය පුතේ මෙතන NESS nurse turns the quality condition quality ලියන්න පුතේ එතනින් තේරුම ගුණය හෝ තත්වය වෙනස් වේ ගුණය හෝ තත්වය වෙනස් වේ turns the quality or condition ගුණය හෝ තත්වය වෙනස් වේ ගුණය හෝ තත්වය වෙනස් වේ හරි පුතේ හොඳට අහන්නකෝ බලන්න ස්ක්‍රීන් එක දිහා දැන් මේ NESS nurse කියලා එකතු වෙන අකුර මේ NESS nurse කියලා එකතු වෙන වචනය වචනවල පිටිපස්සට එකතු වුනහම බලන්න මෙතන neat කියන්නේ පිළිවෙල එතකොට neatness කියන්නේ පුතේ පිළිවෙලකම හරි පිළිවෙලකම එක තත්වයක් ලියා ගන්න තේරුම neat පිළිවෙල neatness පිළිවෙල බව පිළිවෙලකම ඊට පස්සේ පුතේ මෙතන වචනය ඊළඟ එක kind කියන්නේ කාරුණිකයි කියන එක කරුණාවන්තයි කියන එක එතකොට kindness මේ NESS එකතු වුණාට පස්සේ හැදෙන්නේ kindness කියන්නේ කාරුණික බව තේරුම් ලියා ගන්න දන්නේ නැත්නම් හොඳ දරුවෝ ටික වගේ ලියා ගන්න පාඩම් කරන්න ගෙදර හිටියා කියලා කිසිම විදියකින් මේ lessons එක එකතු නොවී ඉන්න එපා දැන් මම දන්නවා සමහර දරුවන්ට ඉස්කෝලේ online තියෙනවා ඉතින් අපිත් ඒ දේවලුත් කරන අතරේ මේ පන්තිත් දාලා ඔයාලට මේක කොහොම හරි වැඩේ ඉටු කරන්න බලන්න හරි kindness කියන්නේ මොකද්ද කාරුණික බව kindness කියන්නේ කාරුණික බව නයිනස් කියන මොකද්ද එහෙම එකක් neatness වෙන්නේ නැති පුතේ ඊට කලින් වචනේ neatness කියලා කියන්නේ පිළිවෙලකම හරි ඊළඟ කොටස පුතේ ly කියන ඒව වචනයකට එකතු වුණාට පස්සේ පුතේ නිතරම වෙන්නේ හරිද දැන් අපි හිතමු eager කියලා කියන්නේ පුතේ කෑදරයි කියන එක හරිද කෑදරයි කියන එක මම මේක පැහැදිලි කරලා තේරුම් ටික දෙන්නම් හැබැයි eagerly කියන තේරුම ආවට පස්සේ ඔතනින් එන්නේ කෑදරෙන් කියන එක මල්ල පෙරේත කමින් කියන එක හරි ඒක තමයි අදහස ඊට පස්සේ near කියන්නේ අසල nearly කියන්නේ අසලින් කියන එක හරි nearly කියන්නේ අසලින් කියන එක හරි ඒ වගේම පුතේ මම ඒක චුට්ටක් පැහැදිලි කරනවා මෙන්න මෙතනින් දැන් අපි ගත්තොත් පුතේ beauty කියලා එකක් beautiful කියන වචනේ BEAUTIFUL මේ beautiful කියන්නේ පුතේ ලස්සන කියන එක ලස්සනයි හැබැයි beautifully ඒකට ly එක දැම්මට පස්සේ තේරුම හැදෙන්නේ ලස්සනට කියලා හරි ලස්සනට දැන් අපිට කියන්න පුළුවන් she's beautiful ඇය ලස්සනයි she is beautiful හැබැයි පුතේ අපි කිව්වොත් එහෙම ඇය ලස්සනට සින්දුවක් කියනවා කියලා එතකොට සින්දුව කියන්නේ ලස්සනට අන්න එතකොට අපිට මේ වචනේ ඕන වෙනවා අපිට කියන්න වෙන්නේ she sings the song beautifully අපිට කියන්න වෙන්නේ එහෙමයි ඇය ලස්සනට සින්දුවක් කියනවා ලස්සනට හරි ඊට පස්සේ මේකෙන් පුතේ හැම වෙලේම අපි නිර්මාණය කරන තේරුම මේ ly කියන වචනේ තියෙද්දි ly කියන අකුරු වලින් ඉවර වෙලා තියෙනවා නම් අපි ඒකේ තේරුම හදන්නේ ක්‍රියාවක් විස්තර වෙන විදියට දැන් ගායනා කරන්නේ කොහොමද ලස්සන නෙවෙයිනේ ලස්සනට ගායනා කරන්නේ හරි ඊට පස්සේ ඉගෙන ගන්න හොඳ නෙවෙයිනේ හොඳට ඉගෙන ගන්න හරි ඊට පස්සේ අස් කරන්නේ පිළිවෙල නෙවෙයිනේ අස් කරන්නේ පිළිවෙලට එතකොට ක්‍රියාව කරන්නේ කොහොමද ඒක තමයි විස්තර වෙන්නේ පැහැදිලිද ඔළුව වනන්න පුතේ පැහැදිලි නම් හරි එතකොට ඒ වගේම තමයි පුතේ ඔයාලට මෙතනදී පෙනුන මේ කොටසේ තියෙන්නේ හරි මෙතෙන්දි මේ තිබිච්ච මෙන්න මේ තේන ඔව් නීට් කියන පිළිවෙලනේ නීට්නස් කියනකොට D අයින් වෙනවද නෑ පුතේ නීට් කියන්නේ පිළිවෙල NEAT ඔයාලට පේන්නේ මේ මෙතන තියෙන එක ඒ කියන්නේ ඔයා මං හිතන්නේ වැරදි එකක්ද බලාගෙන ඉන්න පුතේ නීට් කියන්නේ පිළිවෙල ඒකට නස් ආවම කෙලින්ම නස් එකතු වෙනවා නීට්නස් පිළිවෙල බව හරි ඊට පස්සේ kind කියන්නේ කරුණාවන්ත kindness කියන්නේ කාරුණික බව
දැන් අපි කතා කරේ මේ ly කියන කොටස ගැන. එතකොට ly කියන එකෙන් එකතු වුණාට පස්සේ පුතේ හැදෙන්නේ අර විදියට ක්‍රියාවක් විස්තර වෙන විදිය. ඒ නිසා ලියන්න මෙන්න මෙතනින්. හරි. ලියන්න මෙතනින් talks about the manner කියලා තියෙන තැනින් ලියන්න. යමක් සිදුවන ආකාරය විස්තර කරයි. යමක් සිදුවන ආකාරය විස්තර කරයි. සර් සිග්නල් නෑ. සිග්නල් නෑ. පස්සේ හරි පුතේ වීඩියෝ එක හැමනොත් බලන්න වෙනවා. හරිද? දැනට අහගෙන ඉන්න පුළුවන් ටික කොහොම හරි මේව කරන්න බලන්න සිග්නල් තියෙන තැනකට චුට්ටක් ෆෝන් එකත් අරගෙන දුවන්න පුළුවන්ද කියලා. එහෙම බලලා එහෙම නැති වුණොත් යම් කිසි තැනකදී ඔයාට මග ඇරෙන දේවල් තිබුණොතින් පුතේ වීඩියෝ එක බලන්න. හරි. ඒ වචනේ තේරුම් ලියන්න පුතේ. eagerly කෑදර ලෙස මේකේ තේරුම ලියන්න කෑදර ලෙස ඊළඟ එක nearly කියන්නේ ආසන්න ලෙස nearly ආසන්න ලෙස nearly ආසන්න ලෙස සර් ඊගලි කියන්නේ මොකද්ද? eagerly කියන්නේ පුතේ කෑදර ලෙස සර් නියලි අසලින් කියන්න පුළුවන්ද? අසලින් කියන්න බෑ. ඔව් පුළුවන්. හරි. ආසන්න ලෙස කියන එක පොතේ ලේසි. ඒ කියන්නේ ඕකේ අසලින් කියනකොට nearby කියන තේරුමකුත් යනවා. හරි. ඒ නිසා ඕක ගන්න පුළුවන් nearly කියන එක. හා සර්. හරි. දැන් පැහැදිලිද පුතේ ওই වචන ඔන්න ඔය කොටස් ටික එකතු වෙන විදිය? එතකොට ඔන්න ඔය කියන හරි. ඔන්න ඔය කොටසේදී අපිට ඊට පස්සේ තියෙනවා පුතේ ඔව් සර්. අභ්‍යාසයක්. හරි. හොඳයි. මේකේ තියෙනවා ඊට පස්සේ අභ්‍යාසයක් කරන්න. මේකේ මෙන්න මේ වගුව. හරි. මෙන්න මේ chart එක ඉක්මනින් ලියාගෙන ඉක්මනින් හිස්තැන් ටික පුරවන්නකෝ. මේකේ පුතේ කරන්න තියෙන්නේ මෙහෙමයි. දැන් මේකේ කරන්න තියෙන දේ හොඳට බලා ගන්න. Copy this and complete the table. මේක copy කරගන්න. ඒ කියන්නේ පොතට පිටපත් කරගන්න ලියන පොතට පිටපත් කරගෙන මේ වගුව සම්පූර්ණ කරන්න. ඔයා බලන්න ඕනේ පුතේ හිතලා මෙහෙමයි. දැන් මේක නොදන්න කෙනෙකුට කරන්න බෑ. ඔයා හොඳට හිතන්න ඕනේ. help කියන වචනේනේ තියෙන්නේ. එතකොට help කියන වචනය පුතේ helply කියලා හදන්න පුළුවන්ද? helpful කියලා හදන්න පුළුවන්ද? helpness කියලා හදන්න පුළුවන්ද? helpless කියලා හදන්න පුළුවන්ද? මේකෙන් මට නම් හිතෙනවා පුතේ helpful කියන එක හදන්න පුළුවන්. ඒ වගේම helpless කියන එකත් හදන්න පුළුවන්. හරි. එතකොට පුතේ ඔයා කරන්න ඕනේ ඔන්න ඔය විදියට වචනය පුරවන එක. මෙතෙන් දිනනවා helpful. ඊට පස්සේ ඊළඟ එකේ එනවා helpless. ඔන්න ඔය විදියට පුතේ ගැලපෙන වචනය තෝරන්න තියෙන. දැන් spot එක කියන එක මෙන්න මේක බලන්න spot මේක හදන්න පුළුවන් කොයි විදියටද? ඔයා අනුමාන කරලා වචනේ ලියන්න. මම ඊට පස්සේ උත්තර ටික කියන්නම්. දැන් කරන්න බලන්න. මොකද පුතේ? සිංහල තේරුම ලියන්නත් ඉඩ තියන්න ඕන. පුළුවන් නම් එතනින් තියාගත්තට කමක් නැහැ පුතේ. ඔයාට වචනවල තේරුම අවශ්‍යයිනේ. ඒ නිසා සිංහල තේරුම ලියාගන්න ඉඩ හදාගෙන ඔයා ලියද්දි ලියන්න.
පුතේ ඔයාලට සිග්නල් නැහැ. ඔයාලට සිග්නල් නැති නිසා මට කියපු දේ ඇහුන්නේ නැහැ. කැඩි 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 ඇහුනේ. චුට්ටක් ආපහු කියන්න පුතේ. ඔව්. තුන්වෙනි වචනේ තේරුම මොකද්ද? තුන්වෙනි වචනේ පුතේ තේරුම කියන්නේ ඒක තේරුම සඩන්. සඩන් කියලා කියන්නේ ඉක්මන කියන එක. හරි. සඩන්. හරි කලබලේ හදිස්සිය කියලා අපි කියන්නේ අන්න ඒක. ඒකෙන් අපිට හදන්න පුළුවන් වචන ටික මම කෝකටත් පුතේ highlight කරන්න. මම හිතන්නේ ඒක මට ලේසි වෙයි. ලියනකොට තේරුම ලියා ගන්න තියලා ඉඩ කර. මේව කරන්න. දැන් spot කියන වචනේ ගත්තොත් මම ඊටු දෙකටත් උදව්වක් කරන්නම්. spot කියන එකේ පුතේ spot කියන වචනේ අපිට හදන්න පුළුවන් spotless කියන වචනය විතරයි. හරිද? ඒ නිසා ඒක හැදෙන්න ඕනේ. spotful, spotless, spotness කියන්නේ ওই වචන වලින් හදන්න පුළුවන් spotless. sudden කියන එක suddenly කියන වචනය අහලා ඇති. suddenly කියන එක හදන්න පුළුවන්. ඊට පස්සේ suddenness කියන එක හදන්න පුළුවන්. හරි. ඔය විදියට හදන්න පුළුවන් ඒවා තියෙනවා. ඊට පස්සේ මම ඊළඟ වචන දෙකේ තේරුම් කියලා දෙන්නම් ඔයාලට ලේසි වෙන්න. fair කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ওই පැහැපත් කියන අදහසට කියනවා. එහෙම නැත්නම් සාධාරණයි කියන එකටත් කියනවා. ඔය දෙකටම කියනවා. ඊළඟ වචනේ pain. pain කියන්නේ පුතේ වේදනාව කියන එක. හරි. ඊළඟට worth කියන්නේ පුතේ යමක තියෙන පොහසත්කම. worth. සර් පේන් කියන්නේ මොකද්ද? pain කියන්නේ පුතේ වේදනාව. ඊට පස්සේ අපි ඊළඟ වචනය පුතේ ගත්තොත් මේකෙත් fairly කියන එක අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ එක විදියට fairness කියන එක හදන්න පුළුවන්. ඔයාලා ඒක නම් අහලා ඇති. ඔය fairness cream කියලා කියනවා fairness. හරි. ඊට පස්සේ pain කියන එක. pain කියන එකේ පුතේ සාමාන්‍යයෙන් ඔව් සර් ෆෙයා කියන එකේ තේරුම මොකද්ද? fair කියන්නේ පුතේ සාධාරණයි එහෙම නැත්නම් පැහැපත් කියන එක. තව දරුවෙක් මොකක් හරි ඇහුවා. ඒක ඇහුන්නේ නැහැ. පුතේ ඇහෙන්නේ නැහැ. ඇත්තටම කියන එක ඔයාට පුතේ සිග්නල් නැහැ. ඔයාට සිග්නල් නැති නිසා පොඩ්ඩක් ඇහුනේ නැහැ පුතේ. සර් මුලින් ඉඳන් කියන්නකෝ. මොකද්ද පුතේ මුලින් ඉඳන් කියන්න ඕනේ? මේ ඔය වගුව. ඔය වගුව කියන්නේ පුතේ වගුවේ මම තාම මුකුත් කිව්වේ නැහැ. තාම කිව්වේ මේ වචනවල තේරුම් ටික. මෙන්න මේ තේරුම් ටික මම කිව්වේ. සහ ඒ වයින් හදන්න පුළුවන් වචන තමයි මම ඔය කොටු කරලා තියෙන්නේ. දැන් help කියන්නේ උදව් කරනවා. ඒකෙන් අපිට හදන්න පුළුවන් helpful, helpless. ඊළඟට spot කියන වචනේ ස්ථානය කියන අදහස. ඒ කියන්නේ තැනක් කියලා අපි කියන්නේ pot එක කියලා අපේ භාෂාවෙන් අපි කියන්නේ නෝකට spot. ඒකේ අපිට හදන්න පුළුවන් spotless කියන වචනේ විතරයි. හරි. ඒ නිසා ඒක මේව කරලා තියෙනවා. ඊට පස්සේ pain කියන එකේ පුතේ painful කියන එක අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ painless කියන එක අපිට හදන්න පුළුවන්. ඒ නිසා ඒකත් ඔන්න ඔය විදිහට කොටු කරලා තියෙන එකයි. ඊට පස්සේ ඊළඟ එක තියෙන වචනය පුතේ worth. worth කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොහොසත් කියන එක. එතකොට worth කියන එකෙන් අපිට worthily thi ආදේශ කරලා ly දාන්න පුළුවන්. ඒ අකුරු spelling rule එකක්. එතකොට worthily කියන වචනේ අපිට කැමති නම් හදන්න පුළුවන්. ඊට පස්සේ worthiness NESS එකතු වෙනකොට එතෙන්ටත් I ආදේශ වෙනවා. worthiness කියන වචනේ අපිට හදන්න පුළුවන්. ඊට පස්සේ worthless කියන වචනේ අපිට හදන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි වචන ටික හැදෙන්නේ. මම ඒ ටික ආපහු මෙන්න මෙතනින් දානවා. මේක අපිට හදන්න පුළුවන් එක තමයි spotless. ඊට පස්සේ sudden කියන එකත් එක්ක හදන්න පුළුවන් suddenly. ඊට පස්සේ මෙතන suddenness. ඊට පස්සේ මෙතනින් හැදෙනවා fairly. මෙතනින් හදන්න පුළුවන් වචනය fairness. මෙතනින් හැදෙනවා painful. මෙතනින් හැදෙනවා වචනේ painless. තේරුම් දෙන්නම් පුතේ. මෙතනින් හදන්න පුළුවන් වචනේ worthily
හරි අය අකුරක් ආදේශ වෙනවා ස්පෙලිංස් වල අක්ෂර වින්‍යාසයේ නීති රීතියක්. ඊළඟ එක වෝතිනස්. ඊළඟට මෙතනින් නම් කෙලින්ම අපිට වෝත්ලස් කියන එක හදන්න පුළුවන්. ඔයාට ආවේනික වෙච්ච තේරුම් තියෙනවා පුතේ වෙන වෙනම මම තේරුම් ටික කියන්නම්. හරි ලියලා ඉවරයි නේද පුතේ? ඔව් සර්. හැම දරුවෙක් ඉවරයි නේද? ඔව් සර්. හරි. අපි තේරුම් ටික ලියාගමු. මේකේ පුතේ help කියලා කියන එකෙන් හදන්න පුළුවන් වචනේ helpful. එතකොට helpful කියලා කියන්නේ පුතේ උදව් කරන සුළු. ඒ කියන්නේ එයා උදව් කරන සුළු කෙනෙක් helpful. උදව් පිරුණු කියන අදහස ගන්නත් පුළුවන්. සර් හෙල්ප්ෆුල් කියන එකේ තේරුම helpful කියන එකේ තේරුම පුතේ උදව් කරන සුළු. එහෙම නැත්නම් උදව් පිරිච්ච, උදව් පිරුණු. හරි ඊළඟ එක helpless උදව්වක් නැති. අපි කියන්නේ උපකාරයක් නැති, උදව්වක් නැති helpless. ඊළඟ එක පුතේ spotless. spotless කියන්නේ තනක් නැති. අපි කියන්නේ අපේ භාෂාවෙන් අපි පොට් එකක් කියලා පොට් එකක් කියන්නේ යම් තැනක්. එතකොට spotless කියන්නේ තනක් නැති. ඊළඟ වචනය පුතේ sudden. හරි sudden කියන එකෙන් හදන්න පුළුවන් වචනේ suddenly. suddenly කියන්නේ ඉක්මනින්. ඉක්මනින්. ඊළඟ එක පුතේ හදන්න පුළුවන් එක තමයි suddenness. suddenness කියන්නේ හදිස්සිය. suddenness කියන්නේ හදිස්සිය. පුතේ මේ වචනේ චුට්ටක් හදාගන්න. suddenness දානකොට මගේ අතින් එකෙන් එකක් අඩු වෙලා ඕකට ඩබල් එන්න එනවා. suddenness. suddenness කියන්නේ හදිස්සිය. ඊළඟ වචනේ පුතේ fair. fairly කියන්නේ සාධාරණ ලෙස. fairly සාධාරණ ලෙස. සාධාරණ ලෙස. ඊළඟ වචනේ පුතේ fairness. fairness කියන්නේ සාධාරණ බව. සාධාරණ බව. ඒ වගේම පුතේ අපි ඕකට කියනවා දැන් ඔයාලා අහලා තියෙන්නේ fairness cream කියලා එකක්. අහලා තියෙද? අහලා තියෙන කට්ටිය ඔලුව වනන්න බලන්න. fairness cream ඔය උදේ පාන්දරට හරි අවසර හරි ඔය beauty කචල් වැඩ යනවනේ TV එකේ. ඒ යනකොට පුතේ වචන නිතර ඇහෙනවා fairness cream එකක් fairness. එතකොට ඒ වගේ වෙලාවක පුතේ fairness කියන්නේ සාධාරණයි කියන එක නෙවෙයි ශෝභාව, අලංකාරය කියන එක. එනිසා ලියන්න fairness අලංකාරය කියන එක සෝභාව කියන තේරුමක් තියෙනවා. හරි. ඊළඟට හැදෙනවා වචනේ pain. pain කියන එකෙන් පුතේ එනවා painful. වේදනාව පිරි. වේදනාව පිරි. ඊළඟ එක painless. painless කියන්නේ වේදනාවක් නැති. painless වේදනාවක් නැති. හරි. ඊට පස්සේ පුතේ woth කියන වචනේ වෝතිලි. වෝතිලි කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය woth කියන වචනේ පාවිච්චි කරනවා පුතේ සුදුසුයි කියන අදහසට.
ඒ වගේම ඔය ධනවත් කියන අදහසේදී ඔක පාවිච්චියට ගන්නවා. එතකොට වෝතිලි කියන එක ඔතනදී අපි තේරුම ගන්නේ සුදුසු ලෙස කියන එක. වෝතිලි සුදුසු මොකද පුතේ? වෝතිලි මට කියපු දේ ඇහුනේ නෑ දරුවා. ආයි ගැටලුවක් තිබ්බොත් අහන්න. වෝතිලි සුදුසු ලෙස. ඊළඟ වචනය පුතේ එන්නේ වෝත්නස් වෝතිනස් කියලා කියන්නේ යෝග්‍ය බව නැත්තම් යෝග්‍යතාව කියලා අපිට කියන්න පුළුවන්. යෝග්‍ය බව නැත්තම් සුදුසු බව. ඊළඟ එක වෝත්ලස්. පුතේ වෝත්ලස් කියන්නේ සුදුසු නැති, කමකට නැති කියන එක. අපි කියන්නේ මෙලෝ වැඩකට නැති එකෙක් කියලා වෝත්ලස්. අන්න වචනේ වෝත්ලස්. වෝත්ලස්. ඇහෙන්නේ කැඩි කැඩිනේ. ඒ පුතේ ඔයාගේ සිග්නල් අඩු නිසා තමයි ඔයාට එහෙම ඇහෙන්නේ. ඔයා අනිවාර්යෙන් ආපහු පුතේ වීඩියෝ එක බලන්න. හරිද? කවුද? තරණි තශ්මිරා. පුතේ ඇහෙනවද? හරි. ඔයාගේ මේ මයික් එක මේ එකේ දැන් ඒ කියන්නේ මේ එකේදී අපිට මට මෙහෙට ඒ කියන්නේ දැනෙනවා මේ වාට සිග්නල් නැහැ කියන එක. ඒ කියන්නේ මේ වාගේ කටහඬත් අපිට කැඩි කැඩි ඇහෙන්නේ. යාළුවන්ට ඇහෙන්නේත් කැඩි කැඩි. ඒ නිසා ඔයාට සිග්නල් අඩු ගතියක් තියෙනවා. ඒ නිසා පුතේ චුට්ටක් ඒක බලන්න එයා ගියා. හරි. ඒක නිසා සිග්නල් අඩු ගැටලු තියෙන දරුවෝ අනිවාර්යෙන් පාඩම මැදදී මොනවා හරි ගැටලුවක් ආවොත් ආපහු වීඩියෝ එක ඉල්ලගෙන බලන්න. හරිද? හරි. මේ කොටස හරි. ඒ නිසා මම හිතනවා ඒක සම්පූර්ණයි කියලා. තේරුණොත් ලියලා ඉවරයි. හරි. ඊළඟට අපි යංගුතේ එතනින් පහලට මෙන්න මේ කොටස කරන්න. මේක නම් ටිකක් වෙලා යයි මං හිතන්නේ කට්ටියට ලියලා කරන්න. ඒ නිසා එහෙම නොලිය මං කැමතියි ඔයාලා උත්තර ටික විතරක් යෝජනා කරනවා නම්. හරි. මේකේ ඔයා උත්තරේ විතරක් ඇක්ටිවිටි එක දාන්න. හොඳ දරුවෝ ටික වගේ. ඇක්ටිවිටි 5.2 කියලා දාන්න. 5.2 වල දෙවැනි කොටසේ පුතේ මේ අපි ඉන්නේ. ඒ නිසා ඒකේ දෙවැනි කොටස කියලා දාලා මේ උත්තර ටික විතරක් ලියන්නකෝ. මේ තැන්වලට ඔයාලා අනුමාන කරන උත්තර ටික විතරක් මම තේරුම පැහැදිලි කරලා උත්තර ටික දෙන්නම්.
තුන් පොතේ අපිට හුරු පුරුදු මියුසික් එකක් ඇහෙනවා. හරි උත්තර ටික අනුමාන කරලා ඉවරයිද පුතේ? ඔව් සර්. නෑ සර්. හරි සර්. හරි. අනිත් දරුවෝ ටික හරි සර්. හරි අපි බලමු. මේකේ පුතේ කියනවා මෙන්න මෙහෙම. පළවෙනි කොටස now complete the story. දැන් මෙන්න මේ කතාව සම්පූර්ණ කරන්නලු. There lived a ජීවත් වුණාලු පුතේ girl ගෑනු ළමයෙක්. එතකොට මේ ගෑනු ළමයා beauty නේ, කැත එක්කෙනෙක් නෙවෙයි. ලස්සන පිරිච්ච ගෑනු ළමයෙක් ජීවත් වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට ගැලපෙන වඩා සුදුසුම පිළිතුර තමයි පුතේ beautiful. ඒ නිසා අපි කියනවා FUL දාලා beautiful හදනවා. එතකොට beautiful girl name පූර්ණි. එතකොට පූර්ණි කියලා ලස්සන ගෑනු ළමයෙක් ජීවත් වුණා. everyone loved her. හැම කෙනෙක්ම ඇයට ආදරය කළා. she was very help නේ තියෙන්නේ පුතේ. හැම කෙනෙක්ම මෙයාට ආදරය කරන්නේ මෙයා ගොඩක් උදව් කරන සුළු කෙනෙක් නිසා වෙන්නේ නැති. හරි. එතකොට අපි මෙයාට මෙතෙන්දි දානවා helpful කියන වචනේ. එනිසා මෙතෙන්ට එන්නේ helpful. අම්මේ පොඩ්ඩක් එනවයි. ඕ අනුහස් ඔන්න මම මයික් එක ඔෆ් කරා. එයා ඔෆ් කරනකම් බලන් ඉන්න බෑනේ. හරි. ඊට පස්සේ පුතේ one day when she was coming home එක දවසක් ඇය එන විට when she was coming home after school පාසලෙන් පස්සේ with her brother එයාගේ සහෝදරයාත් එක්ක පුන්සර මේ සහෝදරයා කවුද? පුන්සර. they saw එයාලා දැක්කා puppy බලු පැටියෙක්ව. පපී කියන්නේ බලු පැටිය. එතකොට බලු පැටියෙක් දකින්න නැත්තේ පුතේ ගෙදරක් තියෙන එකෙක්ද නැති එකෙක්ද? නැති එකෙක්. ඒ නිසා මෙතෙන් දිනනවා අන්න හරි homeless puppy. එතකොට ගෙයක් නැති බලු පැටියෙක්ව තමයි දැක්කේ. homeless puppy කෙනෙක් දැක්කා. පුන්සර කියනවා shall we take him home? අපි මු අරන් යන් ගෙදර. it seems කියන්නේ පුතේ වගේ පේනවා කියන එක. it seems and hungry. එතකොට මෙයාට බඩගිනි කියන එක පුතේ නෙගටිව් එකක්. හොඳ අදහසක් නෙවෙයි ඒක මේ නරක අදහසක්. නෙගටිව් අයිඩියා එකක්. හරි අපි කියනවා නැතයනාර්ථ අදහසක් කියලා. එතකොට මේ බල්ලට ගෙයක් නැහැ කියලා කියන්නේ පුතේ මෙයාට උදව් කරන්න කෙනෙක් ඉන්න පුළුවන්ද? ඒත් නැහැ. උදව්වකුත් අන්න හරි උදව්වකුත් නැති බඩගින්න ඉන්න කෙනෙක්. ඒ නිසා මෙතෙන්දී අපි සුදුසු පිළිතුර විදියට තෝරනවා helpless. helpless උදව්වක් නැති. well හොඳයි I would love to හොඳයි මං කැමති වැඩේට. z පූර්ණි කියනවා we'll take it අපි ඌ අරගෙන යමු. පූර්ණි නැවුණා bent down පහලට නැවුණා and stroked its back ඌ උස්සලා ගත්තා. තද කරලා ගත්තා කොහෙන්ද? එයාගේ පිටපැත්තෙන්. the puppy wagged its tail. puppy wagged පුතේ wag කියන්නේ වැනුවා කියන එක. ඔය වල්ගේ වගේ ඒවා වනනවට අපි කියනවා wagged. එතකොට wagged its tail උගේ වල්ගේ වැනුවා. it loves us ඌ ආදරෙයි අපිට and it needs a home සහ ඌට අවශ්‍ය වෙනවා ගෙදරක්. come on puppy let's go home. නියමයි puppy ඔන්න අපි ගෙදර යන් කියලා ඔන්න එක්කන් යනවා. z පුන්සර කිව්වා. it is to you ඔයාට it is කියන්නේ ඌ ඔයාට මොකක් කරනවද?
ස්තුති thankful අන්න හරි ස්තුතිවන්ත වෙනවා. එතකොට ස්තුතිවන්ත වෙනවා කියන වචනේදී පුතේ අපි ගන්නෙ thankful. හරි thankful to you Z her brother සහෝදරයා කියන එයා ඔයාට ඔන්න ස්තුතිවන්ත වෙනවා. be කියන්නේ පුතේ වෙන්න ඕනේ මොකද්ද? careful අන්න හරි පරිස්සම් Careful. වෙන්න ඕනේ. එතකොට මෙතනින් එනවා be careful it might jump down. ඌ බිමට පනින්න වගේ පරිස්සමෙන්. they all went home happily. මෙයාලා ගොඩක් සතුටෙන් ගෙදර ගියා. ඔන්න කතාව. 1 2 3 4 5 6යි. answers 6ක් තියෙනවා. there are 6 answers. හරි 6ක් තියෙනවා. 6න් මං හිතනවා ඔයාලගේ ඔක්කොම වගේ හරි ඇති කියලා. හරි. එනිසා ඕකේ පුතේ හරියට ওই දේවල් ටික තේරුම් අරගෙන පුළුවන් තරම් වැඩ ටික කරගන්න. හරි. ඕකේ. අපි යන් දැන් ඕකේ අච්චු පොතේම පුතේ තියෙනවා අපේ ගිය සතියේ පාඩමේ කොටසකුත්. කතා කරන්න ප්‍රශ්න දෙකක්. මම ඔයාලට කිව්වා මේ ඇඩ්ජෙක්ටිව්ස් කොටස කතා කරලා මේක කරන්න කියලා. කිව්වා නේද? මේ තියෙන එක කරන්න කිව්වනේ. ඔව් සර් අන්න ඒකනේ කරන්න කියලා කිව්වා. හරි. එතකොට මට මතකයි දැන් කරන්න කියලා කිව්වා මම කරපු නැති අය ඇඩ්ජෙක්ටිව්ස් පාඩම මතක් කරලා ඉක්මනට උත්තරේ විතරක් පොතේ ලියන්නකෝ. තමන්ගේ පිළිතුර දාන්න activity 5.6 activity 5.6 5යි 6 ක්‍රියාකාරකම කියලා දාලා හොඳට මතක් කරලා උත්තර ටික ලියන්න බලන්න. උත්තර ටික විතරක් ලියන ඡේදෙම ලිව්වොත් වෙලා යනවා. හරි සර්. හරි. ඊට පස්සේ අනිත් දරුවෝ ඔක්කොම ඉවරයිද?
ලේසිම. ඔව් සර්. හරි ලේසි. අපි බලමු. හරි. උත්තර ටික පුතේ සිලෙක්ට් කරගෙන යමු. මේකේ කියලා තියෙන්නේ there are 8 planets in solar system. සෞරග්‍රහ මණ්ඩලයේ තියෙනවලු ග්‍රහලෝක 8ක්. මේක පුතේ කලින් මේව කරපු එකක්. මම හිතන්නේ මේකේ ප්ලූටෝ ගැනත් තියෙනවා. නෙප්චූන් ප්ලූටෝ අයිති නැහැ දැන් වෙනකොට. කොබලන් නෙප්චූන් නෑ ප්ලූටෝ ගැන නෑ. හරි. ඊට පස්සේ ඊළඟට පුතේ මෙතෙන් තියෙනවා Jupiter is පුතේ the තියෙනවනේ අපිට ලේසියෙන් උත්තරේ සිලෙක්ට් කරන්න පුළුවන් biggest අන්න හරි මෙන්න මේක තමයි පිළිතුර biggest planet ලොකුම එකා තමයි පුතේ biggest මේක තෝරන්න ලේසි හරි ඊළඟට බ්‍රහස්පති කියන එක ඊළඟට Mercury is the හරියටම හරි smallest අපි උත්තර ටික ඉක්මනින් සාකච්ඡා කරගෙන යමු the තියෙන නිසා smallest ඊළඟට මෙතන තියෙනවා planet in the solar system ආයි තියෙනවා the තියෙන නිසා පුතේ මෙන්න මේ වයින් තමයි අපි අඳුනගන්නේ හරි මේ තියෙන අවස්ථාවවලදී ඔයාලට පේනවා මෙතන the තියෙනවා ඊට පස්සේ the වලට පිටිපස්සෙන් එන්නේ superlative එකක් මෙතනත් the තියෙනවා the වලට පිටිපස්සෙන් එන්නේ superlative මෙතනත් the තියෙනවා the වලට පිටිපස්සෙන් එන්නේ superlative හරි එතකොට මෙතනදී අපි පිළිතුර විදියට ගන්නවා the නේ එතකොට hottest ප්‍රශ්නෙම එක planet is Venus Sorry. Mars is විතරයි තියෙන්නේ to the earth than Uranus අන්න පුතේ මෙතන තියෙනවා වචනේ මේකෙන් අඳුන ගන්න අපිට පුළුවන් හරිම ලේසි මෙතන තියෙනවා than හරි than තියෙනවා කියන්නේ අනිවාර්යෙන් මෙතෙන්ට එන්නේ comparative degree එකක් සංසන්දනාත්මක අවස්ථාව එතකොට Mars is closer අන්න හරි closer එක දරුවෙක් උත්තර දෙනවා එහෙනවා closer ඊළඟ එක the moon is කියලා විතරයි තියෙන්නේ ඒ නිසා කිසි ගැටලුවක් නැහැ bright the moon is bright සඳ එළියයි but the sun is the අන්න පුතේ the තියෙනවා හරි the තියෙන නිසා අපි තෝරන්නේ superlative එක ඒ කියන්නේ brightest එතකොට brightest Venus is කියලා විතරයි තියෙන්නේ from earth පෘථුවියෙන් දුර තියෙන Venus is far විතරයි far from earth but Neptune is the නමුත් Neptune වෙනවා Neptune is the තියෙනවා the තියෙනවා අපිට ඉක්මනින්ම උත්තරේ තෝරන්න පුළුවන් superlative degree එකක් කියලා furthest Neptune is cold කියන එක ගන්න වෙන්නේ is විතරයි තියෙන වෙන මොකුත් නැහැ but Uranus is the coldest the තියෙන නිසා අපි එතෙන්දී උත්තරේ තෝරනවා the එක්ක coldest මේකේ පිළිතුරු ටික නිවැරදි අපි කියලා මම විශ්වාස කරනවා හරි ඔක්කොම හරි සර් very good ඔක්කොම හරි හොඳයි ඊට පස්සේ පුතේ මෙන්න මෙතනදී මේකෙන් පස්සේ මම ඔයාලා එක්ක කතා කරන්න තෝරගන්නවා පොඩි රචනාවක් හරිද ඒ රචනාව තියෙන්නේ ටෙක්ස්ට් බුක් එකේ නෙවෙයි ඒ නිසා දුවලා ගිහිල්ලා ඉස්කෝලේ වර්ක් බුක් එක අරන් එන්නකෝ හා සර් ගත්තා හරි workbook එකේ page number 34 හරි ඒකේ තියෙනවා පුතේ read the paragraph and complete the chart speak about him read the paragraph මේ paragraph එක කියවන්න and complete ඔය එක කරා මේක කරා සර්ගේ අර පොතක් දුන්නනේ අන්න ඒ පොතේ කරා ඔය එක හිවුට් එකේද කරා මේක මට මතක නෑනේ නෑ සර් කරාද කරේ සවිද්‍යා කියලා ළමයි ටිකටද
ඇස සෙව්මිනේගේ හරි සෙව්මින එකේ කරලා දැනට පුතේ චුට්ටක් එහෙමනම් ඒ කට්ටියත් ආපහු ඕක පොඩ්ඩක් චෙක් කරගන්න. මොකද මං හිතන්නේ බිවරයි කියලා ළමයි ටිකට ඕක කරේ නැහැ. කරේ නෑනේ. ඔළුව වනන්. නෑ ඒක හරි. ඒ අය චුට්ටක් අහගන්න පුතේ. මේක මේව කරමු අපි. මං ඉක්මනින් මේක පැහැදිලි කරගෙන යනවා. අමාරු වචන ටික පොඩ්ඩක් වර්ක්බුක් එකේම ලියා ගන්න. මොකද වර්ක්බුක් එක ඔයාලා ගාවමනේ තියෙන්නේ. ඒ නිසා ඒකේ ලියා ගන්න පුළුවන්. ඒ ටික පොඩ්ඩක් පැන්සලක් අරගෙන අමාරු වචන ටික ලියමු. මේක කතා කරලා ඊළඟට ඔයාලගේ අභ්‍යාස කරන්න දෙනවා. එච්චරයි. දැන් බලමු. මේකේ තියෙන්නේ පුතේ CWW කන්නංගර ගැන. You know about him. ඔයා එයා ගැන දන්නවා. හරිද? අපි වචන ටික ලියන ගමන් කතා කරන ගමන් ලියමු. Dr. CWW කන්නංගර doctorate. ඇත්තටම පුතේ මෙතෙන් තියෙන්නේ එහෙමයි. doctorate CWW කන්නංගර. හරි? මේකෙදි පුතේ doctorate කියලා කියන්නේ ආචාර්ය කියන එක. දැන් ගොඩක් අය මේකෙදි DR ડોක්ටර් කියලා විශ්වාස කරනවා. හරි. එතකොට ડોක්ටර් කියලා කියන්නේ පුතේ වෛද්‍ය කියන එක. හරි ડોක්ටර් කියලා කියන්නේ වෛද්‍ය. හැබැයි මෙතනදී ડોක්ටර් කියන එක නෙවෙයි අදහස. ડોක්ටරේට් ආචාර්ය කියන එක. හරි. ડોක්ටරේට් CWW කන්නංගර නැතෝ වෛද්‍ය නෙවෙයි. වෛද්‍ය CWW කන්නංගර නෙවෙයි. ආචාර්ය CWW කන්නංගර. was born on the 13th October. යා ඉපදෙන්නේ පුතේ ඔක්තෝබර් 13 වෙනිදා 1884 1884 in අම්බලන්ගොඩ. එයා උපදින්නේ අම්බලන්ගොඩ. මේ කොටස හරි. ඊළඟට he studied at එයා ඉගෙන ගත්තා at Wesleyan English High School. Wesleyan ඉංග්‍රීසි උසස් පාසලේ English High School and Richmond College in Gaul. ඒ වගේම Richmond විද්‍යාලයෙන් in Gaul ගාල්ලේ. ගාල්ල Richmond විද්‍යාලයෙන් සහ Wesleyan English High School එකේ Wesleyan ඉංග්‍රීසි උසස් පාසලේ තමයි ඉගෙන ගත්තේ. පේලි දෙක හරි. තුන්වෙනි එක he was an excellent all round. excellent කියන්නේ පුතේ අතිදක්ෂ කියන එක. excellent අතිදක්ෂ excellent අතිදක්ෂ all round student. මෙතෙන්දී all round student කියන්නේ පුතේ හරිම රවුම් ශිෂ්‍යයෙක් කියන එක නෙවෙයි. හරි all round student හරිම රවුම් ශිෂ්‍යයෙක් නෙවෙයි. හැම අතින්ම දක්ෂ ශිෂ්‍යයෙක් කියන එක. all rounder කෙනෙක් කියන්නේ ඒකයි. හැම අතින්ම දක්ෂ. all round student හැම අතින්ම දක්ෂ ශිෂ්‍යයෙක්. ඊට පස්සේ කියනවා he had to undergo. එයාට කියනවා පුතේ but he had to undergo කියලා කියන්නේ ඉවසන්න වෙනවා, දරා හිටින්න වෙනවා, දරාගෙන ඉන්න වෙනවා. හරි. he had to undergo. එයාට දරාගෙන ඉන්න, ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. many difficulties කියන්නේ ගොඩක් අමාරුකම් අපහසුකම්. මේ මං highlight කරන වචන පුතේ නොදන්නවා හෝ දන්නවා දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ලියන්න. හරිද? මොකද වචන වැදගත්. එතකොට මේකේ කියනවා he was an excellent all round student. එයා අතිදක්ෂ හැම අතින්ම දක්ෂ ශිෂ්‍යයෙක්. but he had to undergo. එයාට ඉවසන්න සිද්ධ වුණා many difficulties ගොඩක් අමාරුකම් අපහසුකම්. at his young age එයාගේ තරුණ වයසේදී he served කියන්නේ පුතේ සේවය කළා. served එයා සේවය කළා as a teacher ගුරුවරයෙක් විදියට first මුලින්ම and became a lawyer. ඒ වගේ මෙයා පත් වුණා lawyer කෙනෙක් බවට, නීතිඥයෙක් බවට in 1910 1910. he entered politics. entered කියන එක ඔයා දන්නවා. entered politics දේශපාලනයට ඇතුළත් වුණා. entered politics කියන්නේ දේශපාලනය. entered කියන්නේ ඇතුළත් වුණා. entered politics එයා දේශපාලනයට ඇතුළත් වුණා in 1919 and he was the first එයා වුණා පළවෙනියා. he was the first minister of education. minister of education කියන්නේ අධ්‍යාපන ඇමති. minister of education අධ්‍යාපන ඇමති in Sri Lanka. ශ්‍රී ලංකාවේ he introduced. පුතේ introduced කියන්නේ හඳුන්වා දුන්නා. he introduced හඳුන්වා දුන්නා
free education පුතේ free education කියන්නේ නිදහස් අධ්‍යාපනය හරිද මේකේ අමාරු ඒ කියන්නේ අත්‍යවශ්‍යව දැනගත යුතු වචනයක් විදියට මම ඔයාලට තව වචනයක් පොඩ්ඩක් උඩින් දානවා ඒ වචනේ ඔය ටියුට් එකේ හරි එහෙම නැත්නම් ඔයාගේ ඔය workbook එකේ හරි පැත්තෙන් ලියන්නකෝ free education bill hari free education bill මේක අලුත් නෙවෙයි මේක දැනගත යුතු වචනයක් free education bill කියන්නේ පුතේ නිදහස් අධ්‍යාපන පනත හරි නිදහස් අධ්‍යාපන පනත bill කියන්නේ අපි මේ කාලා බීලා ගෙවන්න තියෙන ගාස්තුව එහෙම තියෙන එක නෙවෙයි හරි bill මෙතනදී තේරුම පුතේ පනත free education bill නිදහස් අධ්‍යාපන පනත එතකොට මෙයා හඳුන්වා දෙනවා he introduced free education එයා හඳුන්වා දෙනවා නිදහස් අධ්‍යාපනය for all හැම කෙනෙකුටම and started central schools and started ඒ වගේම ආරම්භ කළා central schools හරි මධ්‍ය විද්‍යාල හරි මධ්‍ය විද්‍යාල ආරම්භ කළා central schools එතකොට පුතේ එයාගේ පාසල් මං හිතන්නේ තියෙනවා 45ක් 46ක් 50කට ආසන්න ගාණක් එයා විසින් ඇති කරපු එතකොට දැන් අපේ මගේ වඳුරඹ ආයතනයේ ඉන්න දරුවෝ කියන්නේ හේ ක්ලාස් එකේ ආගෙන වඳුරඹ ඉස්කෝලේ පවා ඇති කරේ මෙයා CWW කන්නංගර මහත්මයා. එතකොට ඒ වගේ ඇත්තට ප්‍රමුඛ පාසල් 46ක් හෝ 50කට ඒ කියන්නේ 46ත් 50ත් අතර ගාණක් මට හරියට මතක නැහැ. ඒ වගේ පාසල් ගාණක් තියෙනවා ඇති කරපු. හරි. ඉතින් ලොකු ප්‍රමාණයක් in ශ්‍රී ලංකාවේ. ඊට පස්සේ තියෙනවා sorry. ඔව් හරි. he served එයා සේවය කළා 16-year period 16-year period කියන එක ඔයා දන්නවා කාලච්ඡේදය නෙවෙයි උතනදී අදහස කාල වකවානුව කියන එක කාලච්ඡේදය කියලා ගන්න එපා කාල වකවානුවක් අවුරුදු 16ක කාල වකවානුවක් මෙයා සේවය කරනවා as the minister of education කලින් අපි ලියපු නිසා අපි ආයි ලියන්නේ නැහැ අධ්‍යාපන ඇමති විදියට and there was a remarkable progress පුතේ remarkable progress කියන්නේ අද්විතීය සංවර්ධනය අද්විතීය අභිවෘද්ධියක් නැත්තම් ප්‍රගතියක් අද්විතීය ප්‍රගතියක් ඒ කියන්නේ ආයි සුපිරිම ගණේ නියමෙටම ඇති කරා කියන එක හොඳටම කරා කියන එක remarkable progress අද්විතීය ප්‍රගතියක් ඇති කරනවා in the field මේ ශාස්ත්‍රය තුල එතකොට මේ ශාස්ත්‍රය නියමයි ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය ඇති කරලා අද්විතීයම සේවයක් කරනවා he passed away පුතේ passed away කියන්නේ මිය ගියා අභාව ප්‍රාප්ත වුණා කියලා අපි කියන්නේ passed away අභාව ප්‍රාප්ත වුණා මිය ගියා on the 23rd of September 23 වෙනිදා 1969 in කොළඹදී 1969 he is known as පුතේ known කියන්නේ හඳුන්වනු ලබනවා මෙතෙන්දි තේරුම එහෙමයි හඳුන්වනු ලබනවා known as known හඳුන්වනු ලබනවා father of free education නිදහස් අධ්‍යාපනයේ පියා father of free education නිදහස් අධ්‍යාපනයේ පියා හරි දැන් දරුවෝ ටිකට පුළුවනි එතන පහළ තියෙන මං හිතනවා වචන ටික හරි කියලා එතන පහළ තියෙන මෙන්න මේක කරන්න මේක පුතේ කරන්න ඕනේ මෙහෙමයි ඕක ටියුට් එකේ නැති දරුවෝ හරි දැන් අනිත් දරුවන්ට ඕක කරලා තියෙනවා ටියුට් එකේ නැති අය මේක පුතේ ලියන පොතට කොපි කරගෙන you have to copy this into your writing book එකට කොපි කරගෙන මේකට උත්තර ලියන්න මේකෙදි කරන්න තියෙන පුතේ මෙහෙමයි මෙයාගේ ජීවිතේ මොකද උනේ මේ කාලවකවානුව දැන් born in ඉපදුනේ මොන අවුරුද්දේද කවදාද ඒක තියෙනවා ඊළඟට school attended ගියපු පාසල් ගියා නම් ඒ ගියපු විස්තර මේකට දානවා profession කියන්නේ පුතේ වෘත්තිය හරිද profession එක කියලා කියන්නේ යාගේ වෘත්තිය ඒ කියන්නේ රැකියාව හරි එතකොට රැකියාව මොනවද කරේ කියන එක දාන්න profession 1 නේ පළවෙනි රැකියාව ගැන අහන්නේ profession 1 එතකොට teacher කෙනෙක් ඒ නිසා ඒ විස්තරය දාන්න හරි ඒකෙන් පස්සේ ඊළඟට තියෙනවා his service as a politician දේශපාලඥයෙක් විදියට සේවය ඒක මේකට දාන්න ඊට පස්සේ in 1919 මොකද උනේ ඒක තෝරලා ඔතෙන්ට දාන්න a lawyer කෙනෙක් උනේ මොන අවුරුද්දේද ඒ විස්තර ඔතෙන්ට දාන්න සහ died in කියන්නේ මිය ගියේ මොන අවුරුද්දේද ඒ විස්තර ටික මෙතන number 7 වලට දාන්න හරි
හරි ඉතින් පුතේ දුවේ අදට මම ඔයි හෝම්වර්ක් එක ඔයාට දෙන ගමන් ක්ලාස් එක නතර කරනවා මොන හරි ගැටලු තියෙනවද පුතේ අද කතා කරපු දේවල් වල හරි මේ තියෙන දේ අනුව හරි තියෙනවා නම් පොඩ්ඩක් අහන්නකෝ තාම ලියුවෙන්න එපා කවුරුවත් මොකද පුතේ සර් රිමාකබල් ප්‍රෝග්‍රස් කියන්නේ මොකද්ද? අද්විතීය ප්‍රගතියක් remarkable progress අමතර පන්තියක් දානවද? අමතර පන්තියක් දානවා පුතේ දානවා කියන්නේ මෙහෙමයි දැනට තියෙන තත්ත්වෙක ඔයාලට දවස් දෙකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ දැනට 10-11 දවස් දෙකක් යනවා ඉතින් යාලට දවස් 3ක් කරලා ඔයාලට දවස් දෙකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ ඒක පුතේ වැඩි හොඳටයි කරන්නේ මොකද අපිට ඇත්තටම ලොකු වැඩ ප්‍රමාණයක් මේ ඔන්ලයින් එකේදී කරන්න පුළුවන් ඔයාලට සිග්නල් එහෙම එන්නේ නැත්තම් කවද්ද තියෙන්නේ? දවස පුතේ තාම බ්‍රහස්පතින්ද පන්ති දානවද? තාම දවස මම ප්ලෑන් කරේ නෑ ආයි දැනට ක්ලාස් එක තියෙන්නේ ඒ කියන්නේ මම මේ විස්තර ටික ගෲප් එකට දාන්නම් හරි ඒ ආයි කවද්ද තියෙන්නේ අමතර දවස වැටිලා ඊට කලින් එනවද නැත්නම් ඊළඟ දවසේ මේ වෙලාවට අපි තියලාද අමතර පන්තිය වැටෙන්නේ කියලා කොහොම වුණත් පුතේ ජුනි මාසේ වෙද්දී නම් ජුනි මාසෙදී අනිවාර්යෙන් අමතර පන්තියක් ඒ කියන්නේ දවස් දෙකක් ක්ලාස් එක යනවා ජුනි වලදී එතකොට අපිට අර අපේ ස්පීඩ් එක සහ අපිට වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න තමයි එහෙම කරන්නේ. ඒ අරෙන් අපි ලොකුවට ස්පීඩ් එකේ කියලා අල්ලන්න දෙයක් නෑ. අපි අදාළ ස්ථාවරත්වයේ ඉන්නවා පුතේ. දැන් වෙද්දී අපි 5 වෙනි පාඩම ඉවර කරගෙන යන්නේ. ඉතින් 6 7 8 9 10 තව පාඩම් 5ක් තියෙන්නේ අපිට. ඒ පාඩම් 5 අපිට ඉවර කරන්න කල් තියෙනවා. නමුත් අපි වැඩි ඔව් පුතේ. සර් මම අලුතෙන් ආවේ මේ පන්තියට මොකද්ද කරන්න ඕන? ඔයා කොහේ ක්ලාස් එකෙන්ද පුතේ ජොයින් උනේ? ඒ කියන්නේ ආයතනය මොකද්ද? බිවරයිකෙන්ද? සවිද්‍යාවකෙන්ද? ඔයා පුතේ කියන එක ඇහෙන්නේ නැහැ. කැඩි කැඩි ඇහෙන්නේ. මම හිතන්නේ ඔයාගේ සිග්නල් පොඩි මොකද්ද? ඇහෙන්නේ නැහැ පුතේ. හරි ඔයා මට ගෲප් එකට මැසේජ් එකක් දාන්න මම ඔයාලට උත්තර දෙන්නම් මොකද කියලා. හරි මොකද කරන්න ඕනි කියලා ඒ දරුවට මම විස්තරේ පැහැදිලිව කියන්නම්. මට මැසේජ් එකක් දාන්න මම අලුතෙන් ආවේ මට පොඩ්ඩක් විස්තර කියන්න කියලා. එතකොට මම කියන්නම්. ඉතින් පුතේ මෙහෙමයි දැන් මේ තියෙන තත්ත්වෙක අපි මේ විදිහටම ඉස්සරහට යන්න වෙනවා. අපිට දැන් ජූනි මාසෙත් ගොඩක් දුරට කොහොමටත් මේ මට්ටමින් තමයි කරගෙන යන්න වෙන්නේ. අපි බලමු. හරි ඉතින් ස්කූල් ටීචර්ස්ලට ඉන්නත දෙනවා කියලා තියෙනවා පාසල් පටන් ගන්න. ඉතින් එහෙම දුන්නොත් ඉතින් අපිට ගැටලුවක් නැතුව කොහොමද දවස් කියලා පටන් ගන්න කියයි ඒත් ඔයාලගේ පැත්තෙන් ලොකු අවදානමක් තියෙනවා මේ තත්ත්වය අඩු වෙනකම්ම මං හිතන්නේ නැහැ පාසල් පටන් ගනී කියලා. ඉතින් ඒ නිසා පරිස්සමෙන් පුතේ ගෙදර ඉන්න වැඩ ටික හොඳට කරගන්න. ඉතින් මේ වෙද්දි පුතේ තව මෙන්න වැදගත් කාරණාවක් තියෙනවා කියන්න. ඔයාලගේ මේ දැන් අපිට සංචරණ සීමා එනවනේ මේ සතියේ එනවා ඊට පස්සේ එනවා දැන් ඒ කියන්නේ අපිටයි 18යි අද 21 ඉඳලා 21 රෑ ඉඳලා 25 වෙනකන් තියෙනවා යන්න බෑ කොහෙවත්. ආපහු 25 රෑ ඉඳලා එහෙමම 28 වෙනකන් තියෙනවා. ඉතින් හරියටම මේ එන සතියේ සිකුරාදා ඉඳලා ඊළඟ සතියේ සිකුරාදා වෙනකන් එක දිගට හරියටම සතියක් දවස් 7ක කාලයක් අපිට සංචරණ සීමා පැන වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ ඊළඟට කරන පාඩමේ ටියුට් එක මම ආයතනවල තියලා තියෙන්නේ. හැම ආයතනයකම තියලා තියෙන්නේ. ඒ නිසා ඒ ආයතන විවෘත වෙන දවස් ටික පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඒ ගැන බලලා ඔයාලගේ ටියුට් එක ගන්න පුතේ. මොකද ජුනි මාසෙට අදාළ එක කලින්ම තියලා තියෙන්නේ ඔයාලගේ පහසුවට. ගොඩක් අය අම්මලට කරදර කරලා තිබුණා මැසේජ් එක දැකලා සර් අපි මේ ඉක්මනට ගන්න ඕනේ එහෙම කියලා. එහෙම ඉක්මනට ගන්න ඕනේ නෑ පුතේ. මොකද මේ ජුනි මාසේ අපිට පටන් ගන්න තියෙන පාඩම 6 වෙනි පාඩමේ ටියුට් එකේ තියෙන්නේ. අපිට එතකන් කරන්න වැඩ තියෙනවා. හරිද? ඒ නිසා වැඩ ඒ ටියුට් එකට යන්න කලින් අපිට ගොඩක් වැඩ තව තියෙනවා කරන්න. ඒ නිසා ගන්න පුළුවන් අය Tamanට විවේකී ලැබෙන අම්මා තාත්තට විවේකී ලැබෙන වෙලාවක ආයතනයේ පැත්තට ගිහින් ටියුට් ගන්න පුළුවන්. ඔයාලට ලැබෙන්නේ පුතේ කියන්නේ ටියුට් එක වෙනම දාලා තියෙනවා අර කලින් තිබුණු රතු පාට කවරේ. ඒකටම අලුතෙන් ටියුට් සෙට් එක දාලා හැම ක්ලාස් එකකටම මේ වෙද්දි මම ටියුට් ගෙනින් දීලා ඉවරයි. මොකද මටයි උනත් යන්න එන්න කරදරයි මුද්‍රණ කටයුතු සඳහා කරදරයක් තියෙනවා. ඉතින් ඒවා කල්තියා කරලා තමයි ඔයාලට ඒක ගෙනත් තියලා තියෙන්නේ මගෙත් පහසුවට ඔයාලගෙත් පහසුවට. ඒ නිසා ගන්න පුළුවන් අය ජුනි මාසේ තමයි කොහොමත් ඒ ටියුට් එක පටන් ගන්න. හැබැයි ඒ ජුනි වෙනකන් ඉන්නේ නැතුව මේ සංචරණ සීමා අයින් වෙන වෙලාවකදී එකට එක ගොඩේ ඔක්කොම අම්මලා තාත්තලා එකට යන්නේ නැතුව පුළුවන් විදියට ගිහින් ඒක අරගන්න කියලාත් පොඩ්ඩක් මතක් කරනවා පුතේ. ඉතින් ජුනි මාසේ දවස් දෙකක් ඉඳලා ක්ලාස් එකක් යනවා. ඉතින් ඒ දේවලුත් එක්ක වැඩි වැඩ ප්‍රමාණයක් කරලා කොහොම හරි අපි මේ ටාගට් එක achieve කරමු. හරි let's overcome these difficulties. අපි මේ තියෙන අමාරුකම් පරාජය කරගෙන ඉස්සරහට යන්.
අපිට පුළුවන් මං හිතන්නේ ඔයාලටත් ඉංග්‍රීසි ක්ලාස් එකේ එහෙම බෝරින් නෑ කියලා. හරි. මොකද වෙලාව යනවා දැනුන්නේ නැහැ. දැන් පැය දෙකක් ඉවරයි. ඉතින් අපි හොඳට වැඩ කරනවා කියලා මම විශ්වාස කරනවා. එහෙම බෝරින් නොවෙන්න මාත් පුළුවන් හැම විදියටම. ඒ කියන්නේ වැඩිපුර ඉගැන්වීමට මුල් තැන දෙන ගමන් එහෙම එපා නොවෙන්න ඔයාලට ඇස් වලටත් අමාරු නොවෙන්න මම බෝඩ් එකේ ලියනවා ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඉතින් පුළුවන් හැම විදියෙම පුතේ මම භාවිතා කරනවා. ඉතින් හැම විදියටම දෙන්න ස්ක්‍රීන් එකේ ඒ තියෙන දේවල් ඊට පස්සේ නෙට්වර්ක් අවුලක් නොවෙන්න පවා මම ගෙදර සෑහෙන දේවල් කරනවා. ඉතින් එහෙම මගේ පැත්තෙන් පොඩිමවත් අවුලක් නොවෙන්න මම ලොකු දේවල් ප්‍රමාණයක් කරනවා. ඉතින් තනියම ගෙදර ඉඳන් මේ ඔක්කොම ඔපරේට් කරගන්නේ. ඉතින් එහෙම කරන ගමන් ඔයාලට නිදහසේ මේ දේ කරගෙන යන්න වාතාවරණය හදන්න. ඉතින් ඒ නිසා ඔයාලත් හැම පුළුවන් වෙලාවකම පන්තියට සම්බන්ධ වෙන්න. බැරි දරුවෙක් අනිවාර්යෙන් වීඩියෝ එක ඉල්ල ගන්න. ඒ දේවල් ඉල්ලගෙන පුතේ අඩුපාඩුවක් නොවෙන්න මේ වැඩ ටික කරමු. හරි? අපිට පුළුවන්. මට ඔයාගෙන් ඉල්ලන්න තියෙන දේ තමයි පුතේ අමාරු වචන ඩික්ටේෂන් විදියට මට ගන්න විදියක් නැහැ. ඒ නිසා ඔයා අපි ලියා ගන්න වචන දැන් අද දවසට මම හිතන්නේ වචන 30ක් විතර එකතු වෙන්නේ නැති. 25ක් 30ක්. ඉතින් ඒ 30 පොතේ පාඩම් කරගන්න. හරිද? හොඳ දරුවෝ ටික වගේ මේ වචන 30 පාඩම් කරගන්න. සිංහල තේරුම බලන්න. එහෙම නැති වුණොත් පුතේ ඉංග්‍රීසි කියන එක අමාරු වෙනවා. දැන් 8න් 9 10 යද්දි ඔයා දන්නවා දැන් 8 ඉන්නේ. ඔයාට ලබන අවුරුද්ද වෙද්දී ඊට පස්සේ අවුරුද්ද වෙනකොට O level සිලබස් එකට ඔයා වැටෙන්නේ. හරි ඒ කියන්නේ දැන් වෙනකොට O level 10 11 අවුරුදු දෙකක් නැහැ. අවුරුදු එකමාරයි තියෙන්නේ. එහෙම ප්ලෑන් එකකට යන්නේ. ඒ නිසා ඔයා තමයි ඒකේ පළවෙනි බැජ් වල අහුවෙන්නේ. ඒ කියන්නේ දෙවෙනි බැජ් එක විදියට මම හිතන්නේ ඔයා තමයි අහුවෙන්නේ ඒකට. ඒ නිසා ඒකට රෙඩි වෙන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ. එතකොට තවත් අමාරුයි පුතේ. හරිද? ඒ නිසා උපරිම මහන්සියෙන් වැඩ කරන්න ඔයාලට පුළුවන්. ඉතින් ඉස්කෝලේ ඔන්ලයින් තියෙනවා, පන්තිවල තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක පුළුවන් උපරිමයෙන් පුතේ මේ වෙනුවෙන් කැප වෙලා මේ දවස් ටික අපි ගෙවමු. හරි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්. Good night all of you and stay home, stay blessed. Stay safe. ඔක්කොම තියෙනවා පුතේ. පරිස්සමෙන් ගෙදර ඉන්න. ඉතින් ඔයාලට ඒකට ආශිර්වාදය තියෙනවා. එහෙනම් God bless you. May Noble Triple Gem bless you. Have a nice week. Bye. Good night, sir. Okay, Good night, sir. Good night. Good night, sir. Good night. Good night.